ස්තුති ස්වාමිනී ස්තුති ස්වාමිනී සබවින්ම උන්වහන්සේගේ ලේ රැකවරණය අපට තිබෙන බව අපි විශ්වාස කරනවා. ඒ ලේ රැකවරණය නිසා තමයි අපට ඉදිරියට යන්න පුළුවන් කිසි බියක් නැතුව. ඔබටත් මටත් උන්වහන්සේගේ රැකවරණය තිබෙනවා. ඒ සතුරා විසින් උත්සාහ කරන ඕනම දෙයක් ඔබට විරුද්ධව කොහෙත්ම සඵලවන්නේ නැහැ. ඇයි? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ රැකවරණය ඔබට තිබෙන නිසා. යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් මරුණ පමණක් නෙවෙයි, උන්වහන්සේ මලවුන්ගේ නැගිට දැන් උන්වහන්සේ අප වෙනුවෙන් මැදිහත්කාරකම් කරමින් සිටින්නේ. අපට කොහෙත්ම බියෙන් ජීවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. කොහෙත්ම කිසිසේත්ම මොන හේතුවක් නිසාවත් ඔබට කියන්න අවශ්‍ය නැහැ මම නම් හරි බයෙන් ඉන්නේ මේ ලෝකේ. නෑ, ඔබ බයෙන් ඉන්නවා කියලා කියන්නේ නම් ලෝකේ ඉන්න මනුෂ්‍ය මොකක්ද කියන්නට යන්නේ. අපි කොහේ යන්නද? ඕගොල්ලෝ එමෙ කියනවා නම්. අපි දේව දරුවන් ගිවිසුමක් ස්වර්ගය සමග ගිවිසුම තියෙන දරුවෝ අපි බියෙන් ජීවත් වෙනවා නම් එන ලෝකයට හැරෙන්න තැනක් නැහැ ඇත්තටම. අපට ස්වර්ගය සමග ගිවිසුමක් තිබෙනවා. අපට තිබෙන්නේ ජීවනය සමග ගිවිසුම. ලේ ගිවිසුමක් තිබෙනවා. ඒ ලේ ගිවිසුම තුල තමයි අපි මේ පොළොවේ ජීවත් වෙන්නේ. ඉතින් ගිවිසුමක් තියෙන මිනිස්සෙක් සම්පූර්ණ වෙනස්. ගිවිසුමක් තියෙන මිනිස්සෙක් සහ මුලින්ම සම්පූර්ණ වෙනස් වූ පුද්ගලයන්. ඒ අය බලන්නේ මොකද්ද? ඔව්, අපි විශ්වාස කරනවා. යේසුස් වහන්සේ මේ ලොවට ආවේ පාපේ සම්පූර්ණයෙන්ම තුරන් වී යන තරමට ක්‍රියා කරන්න. ඒ විතර නෙවෙයි, යේසුස් වහන්සේ බලවත්සේ ක්‍රියා කරමින් අපව උන්වහන්සේ සහ මුලින්ම නිදහස් කර උන්වහන්සේ අප සමග අප තුල වාසය කරන බව අපි විශ්වාස කරනවා. ඉතින් දැන් උන්වහන්සේ ස්වර්ගයේ ඉන්නේ එක දෙයක්, ස්වර්ගික ස්ථාන උන්වහන්සේ සිටිනවා. ඒ වාගේම උන්වහන්සේ අප තුලත් වාසය කරමින් සිටින්නේ. අප සමග සිටින්නේ, අප තුල උන්වහන්සේ වාසය කරමින් සිටින්නේ. නිසා අපි සිළු දෙනාම තෝරගන්නට ඕන මේ දෙවියන් වහන්සේගේ වාර්තාව විශ්වාස කරමින් ජීවත් වෙන්න. දේව වාර්තාව අපට වැදගත්. මනුෂ්‍යයන්ගේ වාර්තා නොවේයි, එක එක්කෙනාගේ අත්දැකීම් නොවේයි. එක එක්කෙනාගේ අත්දැකීම් වෙනස් වෙන්න පුළුවන් එයාගේ විශ්වාසය අනුව. නමුත් අපි තේරුම් ගන්නට ඕන අපගේ විශ්වාසය අපි යොමු කරන්නට ඕන ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය කොහොමද සඳහන් කර තිබෙන්නේ? ඔබ වහන්සේගේ වචනේ සඳහන් කර තිබෙන්නේ තමයි මම විශ්වාස කරන්නේ. මට වෙනත් දෙයක් විශ්වාස කරන්න බෑ. මනුෂ්‍යයන් කේකේවා කියනවා, මනුෂ්‍යයන් අද එකක් කියනවා, තවත් දෙයක් තවත් දවසක කියනවා. නමුත් මම තෝරාගන්නේ ස්වාමිනී ඔබ වහන්සේගේ වචනේ වාර්තාවෙන් ජීවත් වෙන්න. කොයිතරම් වැදගත්ද? අපි හරි වාර්තාවකින් අපි ජීවත් වෙනවා නම් මම විශ්වාස කරනවා ඒ වාර්තාව හරිම වැදගත්. ඔබට පිටින් මොනම වාර්තාවක් ආවත් හරි ඔබ තේරුම් ගන්නට ඕන ඔබ විශ්වාස කරන්නේ කොහොමද කියලා. අපි හරවමු ලූක් 8 වෙනි පරිච්ඡේදයට. ලූක් 8 වෙනි පරිච්ඡේදයට අපි හරවමු. හරවා අපි බලන්නේ සිනගෝගයේ මුලාදෑනියෙක්, නැත්නම් සිනගෝගයේ මුලාදෑනියෙක් යයිරස් කියන මිනිසයා තමාගේ දියණිය සම්බන්ධව යේසුස් වහන්සේ වෙතට පැමිණුණා. ඒ සුවය ලබා ගන්නා පිණිස, නැත්නම් මෙන්න ඒ කෙනාගේ යාත්නා ඉල්ලීම යේසුස් වහන්සේ වෙතට පැමිණ. අපි 40 වෙනි පදයේ සිට අපි කියවමු. ලූක් 8 වෙනි පරිච්ඡේදයේ 40 වෙනි පදයේ. යේසුස් වහන්සේ හැරී ආ කල සමූහයා උන්වහන්සේ පිළිගත්තෝය. මක්නිසාද සියල්ලෝම උන්වහන්සේ එනවා බලා සිටියෝය. බලව සිනගෝගයේ මුලාදෑනියෙකු යායිරස් නම් මිනිසෙක් ඇවිත් යේසුස් වහන්සේගේ පාමුල වැටි තමාගේ ගෙදරට එන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවේය. මක්නිසාද 12 අවුරුද්දක් පමණ වයස් ඇති ඔහුගේ එකම දුව මරණාසන්නව සිටියාය. උන්වහන්සේ යන කල සමූහයෝ උන්වහන්සේට තෙරපමින් සිටියෝය. ඔව්, දැන් අපි දකින්නේ යයිරස් මේ වාර්තාව රැගෙන ආවා. නැත්නම් යාත්නාව ඉල්ලීමක් හැටියට යේසුස් වහන්සේට රැගෙන ආවා. ඒත් යේසුස් වහන්සේ කිව්වේ යන් අපි නිවසට යමුයි කියලා. දැන් යේසුස් වහන්සේට කිව්වනම් වචනයක් කතා කරන්න, යේසුස් වහන්සේ වචනයක් කතා කරන්න තිබුණා. නමුත් යයිරස්ගේ තිබුණු විශ්වාසය යේසුනි ඔබ වහන්සේ එන්න මගේ නිවසට. ඉතින් ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ යේසුස් වහන්සේට. අපි දකින්නේ 100කට මුලාදෑනියා කතා කළේ ස්වාමීන් වහන්සේක වචනයක් කතා කරන්න මගේ මෙහෙකරුව සුව වෙයි කියලා. යේසුස් වහන්සේගේ වචනයක් කතා කළා.
නමුත් මේ යයිරස් කියන පුද්ගලයා මේ කෙනා කිව්වේ ස්වාමීන් වහන්සේ මගේ නිවසට එන්න මගේ 12 මගේ වයස 12 සිටින ඒ දියණිය මරණාසන්නව සිටින්නේ ඒ නිසා ඇවිත් ඇයව සුව කරන්නයි කියලා. ඉතින් ඒ අතරතුර අපි දකිනවා මහා ලේ රෝගාතුර සිටිය කාන්තාවක් ඇවිත් සුවය ලබා ගත්තා. එතන කාල වේලාව ගියා. ඒ කාල වේලාව යන අතරතුර අපි දකිනවා පණිවිඩයක් ආවා නිවසෙන්. මොකද්ද මේ පණිවිඩය? අපු නිවසෙන් පණිවිඩය මොකක්ද කියලා බලමු අපි 49 වෙනි පදේ. උන්වහන්සේ කතා කරද්දීම සිනගෝගයේ මුලාදෑනියාගේ ගෙදරින් කෙනෙක් ඇවිත් නොබේ දුව මැරුණාය. ආචාර්යින් වහන්සේට කරදර නොකරන්නයි කීවේය. ඔව්. නොබේ දුව මැරලා සිටින්නේ කියලා තවත් යේසුස් වහන්සේට කරදරයක් කරන්න එපා. යේසුස් වහන්සේට කරදරයක්ද කෙනෙක් අසනීප වෙලා ඉන්න එකෙන් ඒ කෙනා සුවය ලබා ගන්න එක? නැත්නම් කෙනෙක් මැරලා හිටියත් ඒ කෙනා මලවුන්ගෙන් නැගිටින එකත් ඒක ප්‍රශ්නයක්ද උන්වහන්සේට? කොහොමදත් උන්වහන්සේට එකයි. උන්වහන්සේ මලවුන්ගෙත් නැගිටින නැත්නම් උන්වහන්සේට පුළුවන් මලවුන්ගෙන් මිනිස්සෙක්ව නැගිටවන්න නැත්නම් අසනීප වෙලා ඉන්න මිනිස්සෙක්ව සුව කරන්නත් පුළුවන්. උන්වහන්සේට කරදරයක් නෙවෙයි කොහොමටත්. ඉතින් අපි සමහරකට හිතන්නේ මෙන්න මේ අපිට මේ ප්‍රශ්නේ මේ තරම් උග්‍රව තිබෙන නිසා දෙවියන් වහන්සේට යමක් කරන්න බෑ දැන්. නමුත් උන්වහන්සේට කරන්න තිබුණා අරම තිබ්බනා. දැන් නම් ඉතින් උන්වහන්සේට කරදරයක් කරන්න එපා වැඩක් වෙන්නේ නැහැ. මේක ඉතින් මරණයටපත් වෙලා සිටින මේ දරුවා ගැන තවත් අපට කිසි විශ්වාසයක් තබන්නට අවශ්‍ය නැහැ. යේසුස් වහන්සේට මේ දේ කරන්න බෑ. සූපත් වෙන්න තිබුණා අසනීප තත්ත්වෙන් හිටිය වෙලාවේදී. යම් කිසි විදිහකින් යේසුස් වහන්සේ එවෙලේම ආවනම් සූපත් වෙන්න තිබුණා. නමුත් යේසුස් වහන්සේ මේ පණිවිඩය අසපුවාම උන්වහන්සේ මොකද්ද පැවසුවේ? කියන්නේ මෙතන ලැබුණු වාර්තාවට විරුද්ධව යේසුස් වහන්සේ කතා කළේ 50 වෙනි පදය. යේසුස් වහන්සේ ඒ අසා භය නොවන්න ඇදහිල්ලෙන්ම සිටපන්න. එවිට ඈට සුව වන්නේ යයි උත්තර දුන්සේක. ඔව් යේසුස් වහන්සේ හාත්පසින්ම වෙනස් වචනයකින් යේසුස් වහන්සේ යයිරස්ව ධෛර්යමත් කළා. ලැබුණු ආරංචිය හරි. යේසුස් වහන්සේක බොරු ආරංචියක් කියලා කියන්නේ නැහැ. ලැබුණු ආරංචිය හරි. අපට ලැබෙන ආරංචි වැරදි නෙවෙයි. ආරංචි හරි වෙන්න පුළුවන්. නමුත් ඒ ආරංචියට ප්‍රතිචාර දක්වන්න අපි කොහොමද? ඒ ආරංචියක් ආවයි කියලා අපි ඒවා විශ්වාස කරමින් ඒවා තුලම ජීවත් වෙනවද නැත්නම් ඊට විරුද්ධව දෙවියන් වහන්සේගේ වචනය තුලින් අපි සරණ කරනවාද? නැත්නම් ඒ ආරංචියට වඩා තවත් විශ්වාසයක් ඇතුව ස්වාමිනී මෙන්න මේ මගේ දියණිය සම්පූර්ණයෙන්ම දැන් මිය ගිහින් සිටින්නේ. මගේ බලාපොරොත්තුව නැතුව ගිහින් තිබෙන්නේ දැන්. මට බලාපොරොත්තුවක් තිබුණා. මම ඇත්තට මගේ දියණිය නිවසෙන් ආපු වෙලාවේදී මම දාලා ආපු වෙලාවේදී ඇය ඇත්තටම අසනීප තත්ත්වෙන් සිටියේ. මරණයටපත් වෙන්න තමයි ඇය සිටියේ. ඒ දැනත් මම යේසුස් වහන්සේ වෙතට ආවා. දැන් අපි තේරුම් ගන්න ඕන අපගේ මේ ජීවිත ගමනේදී අපි දකින්නේ මේ යයිරස් කියන මිනිස්සයා අපේ ගමන හා සමානව අපි එක්සත් කරගමු. අපි කියමු ස්වාමිනී මෙන්න යයිරස්ගේ ගමන මේ දියණිය ඊටාම අසනීප තත්ත්වෙන් ඉන්නේ. සතපුන් කීයක් ගමන් කරාද දන්නේ නැහැ. ඒ කාලේදී වාහන තිබුණ නැහැ. මේ තරම් ඉක්මනට එන්න අශ්‍රතයකින් ආවද මොකද්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් ප්‍රමාදයක් වුණා මෙතන. ඒ වගේම තමයි අපේ ජීවිතයේ වුණත් අපට නොයෙකුත් අදහස් සිතුවිලි පැමිණෙනවා. අපි වාර්තා විශ්වාස කරන වාර්තා ගැන. අපි දෙවියන් වහන්සේගේ වාර්තා වැඩි කොට විශ්වාස කරනවාද? නැත්නම් මනුෂ්‍යයන්ගේ වාර්තා විශ්වාස කරනවාද? නැත්නම් හැංගෙන. සමහරක් වෙලාවට අපි ගැස්සෙනවා. ඒක ඇත්ත. අපට සමහරක් වෙලාවට වැරදි වාර්තාවක් ආපුවම අපි ගැස්සෙන්න පුළුවන්. අපට වැරදි වාර්තාවක් ලැබුණාම නැත්නම් අපි විශ්වාස කරන විදියට යම් දේවල් සිදු වෙන්නේ නැතිනම් අපි බොහෝ දේවල් දන්නවා අපගේ ජීවිතේ සිදු වෙන්නේ අපි හිතන්නේ නැති විදියට. මේකෙන් අදහස් කරන්නේ නැහැ අපි ඒ වලේ වැටෙන්න ඕනේ කියලා. නැත්නම් ඒ යක්ෂයා සාදා තිබෙන උගලට අපි අහසු වෙන්නට ඕනේ කියලා. අපට තිබෙන්නේ යක්ෂයා නුඹට බාධා කරන්න බෑ මගේ ඇදහිල්ලේ ගමන. මේ ඇදහිල්ලේ ගමන මම අනිවාර්යෙන්ම
තීරණය කර තිබෙන්නේ දෙවියන් වහන්සේ සමග ගමන් කරන්න. යේසුස් වහන්සේ සමග මේ යයිරස් විශ්වාස කරමින් ගමන් කරමින් නැවත නිවසට එන වෙලාවේදී අතර මගදී මෙන්න මරණීය වාර්තාවක් ලැබුණා. මොකක්ද අපි කරන්නේ? මම දන්නවා තාත්තා කෙනෙක් හැටියට හිතා ගන්න පුළුවන්. අනේ මම ළඟින් හිටියේ නෑ අන්තිම හුස්ම ගත්ත වෙලාවේදී මම හිටියේවත් නෑ මට වචනයක්වත් කතා කරන්න බැරුණා මගේ දීනියත් එක්ක. මම ඇත්තටම හිතුවේ මම යේසුස් වහන්සේ වෙතට ආවා. මම හිතුවේ යේසුස් වහන්සේ ගැන යාත්නා කළා ඇති කියලා. මම නිවසට එන්නටත් පෙර බොහෝ අදහස් අපේ මනස්වල තිබෙනවා. අනේ යේසුස් වහන්සේට තිබුණනේ මේ වෙලාවේදීම යාත්නා කරන්න උන්වහන්සේට කරන්න බැරි දෙයක් නැහැනේ. උන්වහන්සේට තිබ්බනේ මම ආපු වෙලාවේදී හරිම යයිරස් මම ඔබ වෙනින් දැන් යාත්නා කරන්නම්. මොකද මේ මට එන්න ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ නිසා නෑ එහෙම සිද්ධ වුණේ නැහැ. මෙතන කිසිම දෙයක් නොවේ. මෙතන ඇත්තටම දරුවා මිය ගියා. දැන් කොයිතරම් භයානක ආරංචියක්ද මේක. නමුත් මේ පියාට යේසුස් වහන්සේ කතා කරමින් පැවසුවේ ඒ ආරංචිය අසපු වෙලාවේදී යේසුස් වහන්සේ පැවසුවේ බය වෙන්න එපා. බය වෙන්න එපා. මේ ලෝකෙ දිහා බලපුවාම අපිට බය වෙන්නට කාරණා කීපයක්ම එනවා. අපි හැමෝම දිනපතා මුණ දෙන දේවල් වල බලපුවාම ඇයි ස්වාමීනි මේ විදිහට සිද්ධ වුනේ නැත්තේ අර විදිහට සිද්ධ වුනේ නැත්තේ ස්වාමීන් වහන්සේ. බය වෙන්නට කාරණා ඇති වෙනවා. වගකීමක් ඇතුව ජීවත් වෙන මිනිස්සු ඇත්තටම එයාට තේරෙනවා බය කියන්නේ කුමක්ද කියලා. මම මේ තරම් විශ්වාසයෙන් හිටියේ මම මේ තරම් බලාපොරොත්තු හිටියේ මේ විදිහට සිද්ධ වෙන්න ඕනේ කියලා. නමුත් මෙන්න මේක සම්පූර්ණ මහත්පසින් වෙනස් විදිහට සිද්ධ වෙලා තිබෙන්නේ. බය වෙනවමයි. බයක් ඇති වෙනවා. නමුත් යේසුස් වහන්සේ ඒ වෙලේම කතා කළ කිව්වේ බය වෙන්න එපා. යේසුස් වහන්සේ හැරලා මෙන්න මේ වෙනි ප්‍රකාශනයක් කරන්න තිබුණා ඇත්තටම. අනේ යයිරස් මං හරි කනගාටුයි. ඔබ ඉක්මනටම නිවසට යන්න ආපහු. මමගේ ශෝකෙම ප්‍රකාශ කරමින් ඔබ ආපහු යවනවා නිවසට. මං හිතන්නේ මේක දේව කැමැත්ත නොවේ වෙන්නේ නැති. යන්න ඔබගේ නිවසට. ඊළඟ අන්තිම කටයුතු ඔබ කරගන්න ඔබගේ දියණියගේ. මේ වතාවේදී හරි ගියේ නැහැ මගේ යාත්නාව. නැත්තම් මම මගේ ප්‍රමාදය නිසා ඔබට ප්‍රශ්නයක් නැහැ. දෙවියන් වහන්සේට කවදාවත් ප්‍රමාද වෙන්නේ නැහැ. උන්වහන්සේ නියමිත වේලාවට සියල්ල කරන්න ඔබගේ ජීවිතේ. උන්වහන්සේ ප්‍රමාදයකුත් නැහැ. උන්වහන්සේ කලින් දේවල් කරන්නෙත් නැහැ. උන්වහන්සේගේ නියමිත වේලාවේදී උන්වහන්සේ සියල්ල කරයි. ඊශ්‍රායල් සෙනග අපි දකිනවා මිස්රයෙන් ආපු වෙලාවේදී මිස්රයෙන් උන්වහන්සේ ගෙන ආපු වෙලාවේදී ඒගොල්ලෝ කෙලින්ම ආවේ රතුමූද ගාවට. රතුමූද ගාවට ආපු වෙලාවේදී දැන් ඒගොල්ලන්ට යන්න තැනක් තිබුණේ නැහැ. අඩුම වශයෙන් ඒගොල්ලෝ හිතුවේ දැන් අපිට රතුමූද දැන් මෙතන පොඩ්ඩක් අපි ඉඳගෙන කල්පනා කරමු දැන් මොකද්ද ඊළඟ පියවර මොකද්ද? බෝට්ටු කීපයක් අපි සාදාගෙන අපි එහා පැත්තට යමු කොහොම හරි. මොකද අපි දැන් පොඩ්ඩක් අපි විවේකයක් ගමු කල්පනා කරමු දැන් අපි මොකක් හරි කරන්නට ඕන. නමුත් ඒ අතර කවුරුවත් හිතපු නැති විදියට ඒ එක්කෙනෙක්වත් හිතුවේ නැහැ මේ දේවල් මේ විදිහට සිදු වෙයි කියලා. ඒ එක්කෙනෙක්වත් හිතුවේ නැහැ. බලපුවා එක පාටම මෙන්න සතුරු හමුදාව පසුපස්සෙන්මයි එන්නේ. අපි හරවමු මේ පදයට. නික්මයාම පොතට හරවමු 14 වෙනි පරිච්ඡේදයට. නික්මයාම පොතේ මේගොල්ලෝ දැන් ආවේ යම් තැනකට යන්න ස්ථානයක් නැහැ ඒගොල්ලන්ට. මම හිතන විදිහට දෙපැත්තම කඳු තිබිලා ඇති. ඉදිරි මුහුදක් තිබෙනවා. මතු මුහුද. දැන් ඒගොල්ලෝ කල්පනා කරනවා ඒගොල්ලෝ හිතලා ඇති අපි දැන් විවේකයක් ගමු මේ ස්ථානේ. කල්පනා කරමු දැන් කොහෙන්ද අපි ඊළඟ පියවර අපි ගන්නට ඕන කියලා. එක දෙයක් හිතේ තියාගන්න ඔබ දෙවියන් වහන්සේට දන්නවා උන්වහන්සේ කොහොමද කරන්නට යන්නේ කියලා. උන්වහන්සේට දන්නව කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ. 5000කට කන්න දෙන්න ගිය වෙලාවේදී පවා උන්වහන්සේ හොඳටම දැන සිටියා කොහොමද මේ අයට කන්න දෙන්නේ කියලා උන්වහන්සේ දැන සිටියා. උන්වහන්සේ හොඳටම දැන සිටියා උන්වහන්සේ මොකද්ද කරන්නට යන්නේ කියලා. නමුත් අපි දකිනවා කුඩා ඒ කොළුව ඉදිරිපත් වුණ නිසා
අපි දකිනවා එතන දෙවියන් වහන්සේ හාස්කමක් කළා. නමුත් යේසුස් වහන්සේ හොඳටම දන්නවා සිටියා මොකද්ද උන්වහන්සේ කරන්නට යන්නේ කියලා. උන්වහන්සේ හොඳටම දන්නවා. ඒ වගේම තමයි මෙතනත් සමහරවිට අපි පුදුමයටපත් වෙන්න පුළුවන්. අනේ ස්වාමීන් වහන්සේ දැන සිටියේ නැද්ද ස්වාමින් වහන්සේ මේ සතුරු හමුදාවේ පස්සෙන් එනවයි කියලා. ඇයි ඒ අය වැළක්ුවේ නැත්තේ? අපි දෙවියන් වහන්සේ සමහරක් වෙලට අපි කියන්නේ ස්වාමීන් ඇයි ඔබ වහන්සේ වැළක්ුවේ නැත්තේ? ඇයි මේ ඒගොල්ලන්ට ඉඩ දුන්නේ? ස්වාමීන් අය වළක්වන්න තිබුණානේ ස්වාමීනි. නමුත් ස්වාමීන් වහන්සේ යම් දේවල් අපි හිතන විදිහට නෙමෙයි උන්වහන්සේ කරන්නේ. මටත් කැමතියි මම හිතන විදිහට හැම දෙයක්ම හොඳ අංක සම්පූර්ණ තිබෙනවා නම් කිසිම අඩුපාඩුවක් නැතුව. නමුත් අපි දන්නේ අපි මේ ජීවත් වෙන ලෝකේ නොයෙකුත් දේවල්ට අපි මුහුණ දෙනවා. නමුත් එක දෙයක් අපි හිතේ තියාගන්නට ඕන බාධාවකට ලක් වෙන්න කොහෙත්ම අපට අවශ්‍යතාවයක් නැහැ. බියෙන් ජීවත් වෙන්න අපට අවශ්‍යතාවයක් නැහැ. බිය මැද්දේ ඔබට කවදාවත් බියෙන් ජීවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒට හේතුව ඇදහිල්ලේ කතුරු ඔබ තුලයි වාසය කරන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි ඔබගේ ඇදහිල්ලේ කතුරු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ඇදහිල්ලේ කතුරු. ඉතින් ඔබ බිය මාවතේ ගමන් කරන්නේ. ඇත්තටම හිතා ගන්න ඔබ බිය හැම හතර පැත්තම තිබෙන්නේ බිය. කොහේ ගියත් බිය. කොහේ ගියත් හැමෝම කතා කරන්නේ බිය. මොකද්ද වෙන්නට යන්නේ මේ ලෝකෙට? මොන වාගේ විනාශකාරී දෙයක්ද? බියමයි නිතරම අපට මූණ දෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ. නමුත් අපේ ඇදහිල්ලේ කතුරු අපට කියන්නේ මොකද්ද? බය වෙන්න එපා. මා කෙරේ අදහන්න. දැන් කවුද යයිරස්ගේ ඇදහිල්ලේ කතුරු? යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ යයිරස්ට පිළිතුරු දීලා කිව්වේ බය වෙන්න එපා. බය වෙන්න එපා. අදහන්න පමණක්. ඔබට තිබෙන්නේ අදහනවා බය වෙන්න එපා අදහන්න පමණක්. ඔබ අදහ ගන්න. ඔව් මාගේ සෙනග උන්වහන්සේ ආරක්ෂා කරන බව මට විශ්වාස කරන්න පුළුවන්. උන්වහන්සේගේ දූ දරුවන් උන්වහන්සේ ආරක්ෂා කරන බව අපට විශ්වාස කරන්න පුළුවන්. අපි හිතන විදිහට යම් දේවල් සිදුවෙන්නේ නැති නිසා අපට දෙවියන් වහන්සේට දොස් කියන්නත් අවශ්‍ය නැහැ. අපට අපගේ සිතින් පවා කලකිරීමටපත් වෙන්න අවශ්‍ය නැහැ. සිතින් කලකිරීමටපත් වෙන්න අවශ්‍ය නැහැ. ඔබ හරි දේ හෝ වැරදි දේ කර තිබුණත් හරි ඔබ හිතනවා නම් මේ හේතුව වෙන්නේ නැති අර හේතුව වෙන්නේ නැති කියලා ඒ සියලු දෙයින්ම උන්වහන්සේගේ අනර්ග ලේවලින් උන්වහන්සේ ඔබ ශුද්ධ පවිත්‍ර කරමින් උන්වහන්සේ ඔබ වසා තිබෙන්නේ උන්වහන්සේගේ අනුග්‍රහයෙන්. ඒ නිසා අපට තවත් බය වෙන්නට අවශ්‍යතාවයක් නැහැ. උන්වහන්සේගේ ලේ කොයිතරම් වැදගත්ද? යක්ෂයට එකම දෙයක් පෙන්වන්න බැරි දේ තමයි යේසුස් වහන්සේගේ ලේ ගැන අපි කතා කරපුවාම. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ අනර්ග කිසි කැලැල්ලක් නැතුව තිබෙන ලේ බලය ගැන අපි කතා කරපුවාම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ තුලින් මම මිදීම ලබාගෙනයි සිටින්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් මට අද ශක්තිය තිබෙනවා, සුවය තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ තුලින් මට පුළුවන්කමක් තිබෙනවා ලෝකයාගෙන් ජය ගන්න. ඉතින් මා දකින්නේ මෙන්න මේ සෙනග හිතුවේ නැහැ ඇත්තටම හිතුවේ නැහැ මේ සතුරු හමුදාව නැත්තම් මේ මිශ්‍රවරු මේ අයගේ පසුපස්සෙන් එයි කියලා හිතුවවත් නැහැ. නමුත් මේ සතුරු හමුදාව ආවා මිශ්‍රයේ සෙනගගේ පසුපස්සෙන්ම ඇවිල්ලා එයාට විරුද්ධව ක්‍රියා කරන්නට ආව. එයා මරා දාන්නට හැදුවේ සම්පූර්ණයෙන්ම මස් කරන්න ආවේ ඒගොල්ලෝ. මොකද ඇත්තටම මෙතන අපි දකින්නේ මේ වහලුන් අපව පරාජයටපත් කරලා විශාලම මහත් විශාල සේනාවක් ඒ සේනාවට විරුද්ධව ක්‍රියා කරමින් මේ වහලුන් ඔක්කොම එළියට ආපු එක මිස්රේ ඉන්න මිනිස්සුන්ට ඒක දරා ගන්න බැරි වුණා. ඒගොල්ලෝ කිව්වා අපි ගිහිල්ලා ඒගොල්ලොන් කෑලි වලට කපලා දාන්න ඕන. එක්කෙනෙක්වත් අපි ඉතුරු කරන්නේ නැහැ. කොයිතරම් ලැජ්ජාවක්ද. ඒගොල්ලෝ ඒ තත්ත්වෙන් හිටියේ ඇත්තටම.
මොකද මේ හමුදාව දැන සිටිය නැත්තම් මේ මිස්රයෙන් ගලවා ගත්ත සෙනග එයා දැන සිටියා. කොහොම හරි මේගොල්ලෝ නම් අපි එක්කෙනෙක්වත් ඉතුරු කරන්නේ නැහැ. විශේෂයෙන් පිරිමියා ඔක්කොම විනාශ කරලා දාලා ඔක්කොම ගෑනු කට්ටියයි ළමයි ටික ඔක්කොම අරන් යයි. අපට තියෙන විශ්වාසය ඒකයි. ස්වාමින් වහන්සේ කවදාවත් අපවත් අරින්නේ නැහැ. ඒ සතුරු හමුදාව කොයිතරම් දුරට සැලසුම් කර තිබ්බත් හරි ඒකක්වත් සඵල වන්නේ නැහැ. ඒ මෝඩ යක්ෂයාට දන්නේ නැහැ දෙවියන් වහන්සේට සියල්ල දන්නෝයි කියලා. ඒ මෝඩ යක්ෂයා හිතන්නේ දෙවියන් වහන්සේ නොදැනව සිටිනවා ඇති කියලා. ඒ නිතර උත්සාහ කරන්නේ උන්වහන්සේගේ දූ දරුවන්ට විරුද්ධව ක්‍රියා කරන්න. ඔබ තෝරගන්නට ඕන මෙවැනි කාලවල් වල පමණක් නොවේ ඕනම කාලයක ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ බලෙන් ජය ගන්නෙක් වෙන්නට ඕන. නිතරම ඔබ තනියෙන් ඉන්න වෙලාවෙදීත් කවුරුවත් නැහැ ඔබ ළඟම. නමුත් ඔබගේ ඇදහිල්ලේ කර්තෘ ඔබ සමගයි. උන්වහන්සේ ඔබ නිතරම කියන්නේ බය වෙන්න එපා, තැති ගන්න එපා, මා කෙරේ විශ්වාසය තබන්න. බොහෝලා අපි කියන්නේ අනේ කවුරුත් නැති වෙලාවට තමයි මට ඇත්තටම ප්‍රශ්න ගොඩක් එන්නේ. හැමෝම ඉන්න වෙලාවෙදි මුකුත් වෙන්නේ නැහැ. ඔය යක්ෂයත් හොයලා බලලා තමයි එන්නේ වෙලාවට. රාත්‍රී වේලාවේදී මධ්‍යම රාත්‍රී කවුරුවත් නැහැ, කාටවත් කතා කරන්න විදියකුත් නැහැ. නමුත් ඔබගේ ඇදහිල්ලේ කර්තෘ කවදාවත් නිදා ගන්නට යන්නේ නැහැ. ඔබ සමගයි උන්වහන්සේ සිටින්නේ. උන්වහන්සේ කවදාවත් නිදා ගන්නට යන්නේ නැහැ. උන්වහන්සේ නිදි කරා වැටෙන්නේ නැහැ. උන්වහන්සේ නිතරම අවදිව සිටින්නේ. ඒ නිසා ඔබ හොඳ නිින්දක් ගන්න. සමහරක් විට ඔබ නිදා ගන්න නැහැ. ඔබ කල්පනා කරන්නේ මම දන්නේ නැහැ මොකද්ද වෙන්නේ යන්නේ කියලා පහවදා. අනේ මගේ ප්‍රශ්න මොකද්ද වෙන්නේ යන්නේ කියලා. නමුත් දෙවියන් වහන්සේ කියන්නේ ඔබ නිදා ගන්න මම බලා ගන්නම් ඒක. අනේ මං ඒ ගැන කනස්සලු වුනේ නැත්නම් කවුද ඒ ගැන කනස්සලු වෙන්නේ? දෙවියන් වහන්සේ කියන්නේ ඔබගේ සියලු කරදර මා පිට තබන්න මං ඔබ ගැන සලකනවායි කියලා. ඔබ නිදා ගන්න හොඳට කලබල වෙන්න එපා. ඔබට අවශ්‍යතාවයක් නැහැ. යක්ෂයා කියන දේවල් වලට අහුම්කම් දීලා යක්ෂයා කවදාවත් පොරොන්දු නැහැ ඔබට සුව නින්දක් දෙන්න. ඌ නිතරම කැමති ඔබට නිතරම වද දෙමින් ඒට හේතුව බිය කියන දේ නිතර වද දෙන ආත්මයක්. බිය කියන්නේ වද දෙන ආත්මයක්. බිය කිසිම යහපතක් කරන්නේ නැහැ ඔබේ ජීවිතේට. අසමාන කරන මිනිස්සු කියන්නේ ඉතින් පොඩ්ඩක් බය වෙන එකත් හොඳයි නේද? පොඩ්ඩක් ඉතින් නෑ පොඩ්ඩක්වත් අවශ්‍ය නෑ. යකාගේ පොඩ්ඩක් ඕනද අපගේ දේවල් නෑ අපට අවශ්‍ය නෑ කිසිම දෙයක්. කුණු කසල අපට කිසිම දෙයක් අපට කැමති නෑ කොහෙත්ම. චූටි බියක්වත් අපට අවශ්‍ය නෑ. නෑ අපට අවශ්‍ය නෑ. යක්ෂයාගේ දේවල් අපට අවශ්‍ය නෑ. අපට සම්පූර්ණ ඇදහිල්ලේ මනුෂ්‍යයට ජීවත් වෙන්න කැමතියි. අපි සම්පූර්ණ ඇදහිල්ලේ මනුෂ්‍යයෝ. ඔබගේ හිස පටන් පාද පතුල දක්වාම ඔබ ඇදහිල්ලේ මනුෂ්‍යයෙක්. ඒ තරම් දුරට ඔබ නින්දෙත් ඔබ ඇදහිල්ලේ වාක්‍ය ප්‍රකාශ කරන්නට ඕන. මම එහෙම කරලා තියෙන කීප වතාවක් මගේ ජීවිතේලා තිබෙනවා. මගේ දේශනා සමහරකට මම නින්දෙන් හදා තිබෙනවා. පවදා නැගිට්ටාම මට පුළුවන් මේ දේශනාව ලියා ගන්න. ඇයි මම නිදාගත්තයි කියලා මම මොකක් කරගෙන ලෝකයකට යන්නේ නැහැ. ටික වේලාවක් මම මැරලා යන්නේ නැහැ. අර එක දේශකෙක් කිව්වා වගේ අපි අර නිදා ගන්නවා කියලා කියන්නේ ටික වේලාවකට මැරලා යනවා කියලා. මම නම් විශ්වාස කරන්නේ නැහැ. ටික වේලාවක් නේ මොහොතකටවත් මැරලා යන්නේ නැහැ අපි. ශුද්ධාත්මන් වහන්සේ අප සමගයි. ගීතාවලිය 100 අපි මේ පදයට යමු. ගීතාවලිය 127 වෙනි පරිච්ඡේදයට අපි යමු. ශුද්ධාත්මන් වහන්සේ ඔබට කියන්නේ බය නොවි උන්වහන්සේ කෙරේ විශ්වාසය තබන්න. ස්වාමින් වහන්සේ නිතරම ඔබ සමගයි. ස්වාමින් වහන්සේ නිතරම ඔබ කියන්න එපා අනේ ස්වාමිනී අද දවසේදී මාව ආරක්ෂා කරන්න. හෙට දවසේ කවුද ආරක්ෂා කරන්නේ ඔබව? ඊළඟ සතිය ඔබ ආරක්ෂා කරන්නේ කවුද? අනේ අද ස්වාමිනී අද දවසේ මාව යාන්තම් බේර ගන්න ස්වාමින් වහන්සේ. හෙට දවසේ? ඊළඟ සතියේ ඔබ යාත්නා කරපුවාම ඔබ දිගටම යාත්නා කරන ස්වාමිනී ඔබ වහන්සේ මගේ ආරක්ෂාවයි. මුළු ජීවිත කාලයම අදට විතරක් නෙවෙයි හෙට දවසේ විතරක් නෙවෙයි ස්වාමිනී ඔබ වහන්සේ මගේ පර්වතයයි. ඔබ වහන්සේ මගේ ඵලයයි.
ඔබ වහන්සේ මගේ සියල්ලෙන් සියල්ලයි. මම බයවන්නේ නැහැ. අපි අසන දේවල් තමයි අපගේ මනස අවුල් කරන්නේ. ඒක නිකන් අවුල් වුණාම අපිට ඇත්තට ඇදහිල්ලයි බියයි දෙකම මිශ්‍ර කරපුවම අපි දන්නේ නැහැ මොකක්ද උනේ කියලා. කොහොමද මේ දෙක වෙන් කරන්නේ කියලා. හොඳම දේ තමයි ඔබට දේව වචනේ ඔබගේ තොල් වලට දමා ප්‍රකාශ කරන්න. ඔබට සිතුවිලි පහ කරන්න බෑ තවත් සිතුවිල්ලකින්. ඔබගේ සිතුවිලි පහ කරන්න පුළුවන්කමක් තිබෙන්නේ ඔබගේ ප්‍රකාශනයෙන්. ඔබ ප්‍රකාශ කරමින් ඒ සිතුවිලි පහ කරන්න. සිතුවිලි පහ කරන්න. ඔබ දෙවියන් වහන්සේගේ වචනයට එකඟ වෙන්නේ නැති සිතුවිලි පහ කරන්න. ඒක සම්පූර්ණයෙන්ම ඔබ පහ කළ යුතුයි. ඔබ තෝරගන්න ඕන මම මේ වචනය තෝරාගෙන මම මේ වචනය සමග ගමන් කරමින් මගේ ජීවිතයට විරුද්ධව ක්‍රියා කරන සෑම සිතුවිල්ලක් මම ඒවා බලකොටු ලෙස මගේ මනසේ සෑදී තිබෙනවා නම් මම ඒවා කඩා දමනවා. ඒකද මට මේ ලෝකේ ජීවත් වෙන්නට ඕන. අපිට දිවිනසා ගන්න අවශ්‍ය නැහැ. දැන් ඊශ්‍රායල් සෙනග ඒ මූදට ආපුවාම ඒගොල්ලන්ට එක්කෝ දිවිනසා ගන්න තිබුණා මූදට පැනලා නැත්තම් සතුරන්ට බාර වෙන්න තිබුණා. සතුරන්ට බාර වෙනවා කියලා කියන්නේ ඒගොල්ලෝ සම්පූර්ණ විනාශ වෙනවා. නමුත් දෙවියන් වහන්සේ මාර්ගයක් විවෘත කරා. මාර්ගයක් නොමැතිව තිබුණු ස්ථානයක උන්වහන්සේ රතු මූද දෙබෑ කරමින් ඒ සෙනග ඒ රතු මූද හරාගෙන ආවා. උන්වහන්සේ ඒ සෙනග අසරණ කරේ නැහැ. උන්වහන්සේ කිව්වේ අනේ ස්වාමීන් වහන්සේ කියන්න තිබුණේ අනේ මට නම් බෑ මේ සෙනග ගලවන්න. මම හිතුවේ නෑ මේ මිස්රේ මේ මිනිස්සු එයි කියලා ඔබගේ පස්සෙන් මෙයි කියලා නැහැ. උන්වහන්සේ හොඳටම දැන සිටිය මේ මිනිස්යන් පස්සෙන් එයි කියලා. උන්වහන්සේ තවත් ඕමනාවක් තිබුණා තවත් මහිමය ලබා ගන්න. ඔබ දන්නවද හැම අභියෝගයකට මුහුණ දීලා ඔබ ජය ගත්තාම ඒක ඔබගේ ජීවිතය තවත් එකතු කරන්න ඔබ සාක්ෂියක්. ඒක දෙවියන් වහන්සේගේ ගෞරවය සඳහා. ඉතින් යක්ෂයා ඔබට විරුද්ධව එන්න යම් දේවල් කරන්න ඌ පරාජයට පත් වෙනවා. ඔබට සාක්ෂියක් ලැබෙනවා. පරාජයට පත් වෙනවා සාක්ෂියක්. ඌ සම්පූර්ණයෙන්ම පාගා දමා මෙන්න සාක්ෂි වැඩි දැන් ඔබට. සාක්ෂි වැඩි. ඒක තමයි දෙවියන් වහන්සේට කැමති උන්වහන්සේගේ දූ දරුවන් සිටින්න ඕනේ තත්ත්වෙන්. බොහෝ වෙලාවට අපි හිතන්නේ අපේ හැම දෙයක්ම අංක සම්පූර්ණව තිබුණා නම් අපිට හොඳයි දැන්. හරි වාගේ පෙනෙන්නේ ඔක්කොම දැන් හරි මගේ පංචේන්ද්‍රයන් හැටියට මම දන්නවා ඔක්කොම හරියට තිබෙනවායි කියලා. නමුත් ඔබ දන්නේ යක්ෂ මොන දේවල් තවත් උත්සාහ කරන්නේ ඔබට විරුද්ධව ක්‍රියා කරන්න. ඌ ආයි පාරක් ඔබට විරුද්ධව තවත් පහරක් ගහන්න උත්සාහ කරන්නේ. ඔබ ජයග්‍රහණයක් ලබා ගත්තයි කියලා ඔබ නිවාඩු ගන්න එපා. මම ඇදහිල්ලෙන් නිවාඩුවක් ගන්නවා දැන්. අනේ ස්වාමීනි මේ ඇදහිල්ලේ ගමන් කරා ඇති. මං ගිහලා විවේකයක් ගන්නවා දැන්. විවේකය අරගෙන ඔබ ගිහිල්ලා පුවත්පත් කියවන්න පටන් ගන්නවා. මම විවේකයක් ගන්න ඇදහිල්ලෙන්. ඇදහිල්ලෙන් විවේකයක් ගන්නවයි කියලා කියන්නේ ඔබේ නම් සතුරාගේ බුරු කියුම් වලට ඇහුම්කන් දෙන්නට යන්නේ. නමුත් ඒ අතරතුර සතුරා මෙන්න තව ආයි පාරක් සතුරා උත්සාහ කරනවා ඔබට විරුද්ධව එන්න. ඔය විශ්වාස කරන පළවෙනි රාජාවලිය පොතේ පළවෙනි රාජාවලිය පොතේ 20 පරිච්ඡේදයේ පළවෙනි රාජාවලිය පොතේ 20 පරිච්ඡේදයේ අපි දකිනවා මේ සතුරු හමුදාව නැත්නම් සිරියන්වරු ඊශ්‍රායල් සෙනගට විරුද්ධව ක්‍රියා. අපි මේ ඊශ්‍රායල්ට විරුද්ධව ආපු සටන් අපි අරගෙන අපි කොහොමද අපගේ ඇදහිල්ලේ ගමනට අපි එකතු කරගන්නට හේතුව ඒ සතුරා එදත් එකයි අදත් එකයි. ගිවිසුමේ දරුවන්ට විරුද්ධව නිතරම ක්‍රියා කරන්නේ. ගිවිසුමේ දරුවන් යක්ෂයට පොඩ්ඩක්වත් කැමති නැහැ.
13 වෙනි පදේ බලමු අපි. 13 වෙනි පදේ සිට ප්‍රොපේත කෙනෙක් ඊශ්‍රායල්හි රජ වූ ආහාබ් ළඟට ඇවිත් කතා කොට මේ මුළු මහත් සමූහයා නුඹ දුටුවාද? මා ස්වාමින් වහන්සේ බව නුඹ දැනගන්නා පිණිස මම අද ඔවුන් නුඹ අතට පාවා දෙමි කියා ස්වාමින් වහන්සේ කියන සේකයි කීවේය. ආහාබ් කාලවාදයි ඇසුවේය. ඔහුද ජනපදවල අධිපතීන්ගේ සේවකයන් ලවා යයි ස්වාමින් වහන්සේ කියන සේකයි කීවේය. එවිට ආහාබ් සටන පටන් ගන්නේ කවුදයි ඇසුවේය. ඔහුද ඔලයයි උත්තර දුන්නේය. එවිට ආහාබ් ජනපදවල අධිපතීන්ගේ සේවකයන් රැස් කළේය. ඔහු 230 දෙනෙක් වූහ. ඔවුන්ට පසුව ඔහු මුළු සෙනගවන සියලු ඊශ්‍රායල් පුත්‍රයන් රැස් කළේය. ඔහු 7,000ක් වූහ. ඉරමුදුන් වේලේ ඔහු පිටතට ගියෝය. එහෙත් බෙන්හදද් වනාහි තමාට උපකාර කරන රජවරුන් 30 දෙනාත් සමග මත්වෙන තරම් කූඩාරම්වල බිබී හුන්නේය. ජනපදවල අධිපතීන්ගේ සේවකයෝ පළමු කොට පිටතට ගියෝය. බෙන්හදද් විභාග කෙරෙව් විට සමහර මිනිසුන් සමාරියෙන් පිටතට ආවෝය කියා ඔහුට දන්වන ලද්දේය. ඔහුද ඔවුන් සමාදානය පිණිස ආ නමුත් පණ පිටින් අල්වා ගනිල්ලා. යුද්ධය පිණිස ආ නමුත් පණ පිටින් අල්වා ගනිල්ලා යයි කීවෝය. මෙසේ ජනපදවල අධිපතීන්ගේ සේවකයෝද ඔවුන් අනුව ගිය සේනාවද නුවරින් පිටතට ගොස් එකිනෙකා එක මිනිසෙකු බැගින් මැරුවේය. එවිට සිරියවරු පලා ගියෝය. ඊශ්‍රායල්වරු ඔවුන් පස්සේ එළවාගෙන ගියෝය. සිරියේ රජ වූ බෙන්හදද් අශ්වයෙකු පිට නැගී අසරුවන් සමග ගැලවී ගියේය. ඊශ්‍රායල් රජ පිටතට ගොස් අශ්වයන්ටද රථවලටද පහර දී සිරියන් වරුන් අතරෙහි මහත් විනාශයක් කළේය. ප්‍රොපේත තෙමේ ඊශ්‍රායල් රජු ළඟට ඇවිත් එන අවුරුද්දේ සිරියේ රජ ඔබට විරුද්ධව එනවා ඇත. ඉන් නිසා ඔබ ශක්තිමත් වී කුමක් කටයුතුදයි කියා කල්පනා කර බැලුව මැනවයි කීවේය. ඔව් දැන් බලන්න මෙතන කියන්නේ මොකද්ද? ඔබ ශක්තිමත් වෙන්න. ආයෙ පාරක් ඊළඟ අවුරුද්දෙත් කිසිම ලැජ්ජාවක් නැතුව ආපහු සතුරා එන්නටයි යන්නේ. සමහරකට ඊළඟ අවුරුද්දෙත් නෙවෙයි ඊළඟ මාසෙත් එන්න පුළුවන්. ඕන වෙලාවට යක්ෂයට කිසිම අනුකම්පාවක් නැහැ ඔබට දක්වන්න. ඔබ එක ප්‍රශ්නයකින් ජය ගත්තයි කියලා හිතන්න එපා. මෙන්න ආයෙ පාරක් මට ওই ප්‍රශ්නේ ආපහු එන්නේ නැහැ කියලා. නෑ ඌ තවත් සැලසුම් කරනවා. නමුත් ඔබ බය වෙන්න එපා. ඊළඟ පාර ආපු වෙලාවෙදිත් ඒ වගේම විශාල සමූහයක් ආවා. ආයෙ පාරක් ඊටත් වඩා ජයග්‍රහණයක් ලබා ගත්තා. මේ ස්ථානයේ අපි දකින්න ජයග්‍රහණයක් ලබා ගත්තා. ඊළඟට අපි දකින්න 23 වෙනි පදයේ සිට බලපුවාම මේ සතුරා ආයෙ පාරක් ආවා. ආයෙ පාරක් විශාල ජයග්‍රහණයක් ලබා ගත්තා. ඉතින් ජයග්‍රහණයන් වැඩි අපි තේරුම් ගන්නට ඕන. නමුත් අපට අවශ්‍යයි ශක්තිමත් වෙන්න. අපට අවශ්‍යයි මෙතන 22 වෙනි පදයේ අනාගත පත්වල කියේ මොකද්ද? ඔබ ගිහින් ශක්තිමත් වෙන්න. ඔබගේ ඇදහිල්ලෙන් ශක්තිමත් වෙන්න. ඔබ දුර්වල තත්ත්වෙන් පත් වෙන්න එපා. නැත්නම් ඔබ ඉඩ දෙන්න එපා. ඔබගේ මනස ආයි පරක් යක්ෂයට ඉඩ දීලා යක්ෂයට ඔබගේ මනස පුරවන්න සිතුවිලි වලින් නෑ ඔබ විවේකයක් ගන්න. බොහෝ වෙලාවට අපි කියනවා මම විවේකයක් ගන්නම්. දැන් ඉතින් ලොකු සටනකින් මම ජය ගත්තා. නෑ ආයි පරක් මේ මෝඩ යක්ෂ ආයි පරක් උත්සාහ කරන ඔබට විරුද්ධ වෙන්න. ඒකම නිතරම ශක්තිමත්ව සිටින්නට ඕන. ඒ වගේම අපි ගීතාවලියේ 127 වෙනි පදේ අපි කියවමු. ශුද්ධාත්මන් වහන්සේ ඔබට කියන්නේ හොඳ නින්දක් ඔබ ගන්න. යට හේතුව උන්වහන්සේ කැමැත්ත නොවේ ඔබ අවදි වී සිටීම. ගීතාවලිය 127 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදේ. ස්වාමින් වහන්සේගේ නොසාදන සේක් නම් සාදන්නෝ නිෂ්ඵලයේ වෙහෙසෙති. ස්වාමින් වහන්සේ නුවර ආරක්ෂා නොකරන සේක් නම් රැකවලා නිෂ්ඵලයේ අවදිව සිටී. වේලාසනින් නිගටීමත් බොහෝ රැවෙන කල නිවාඩු නොගැනීමත් වෙහෙසව සපයාගත් භෝජන බුදීමත් නුඹලාට නිෂ්ඵල වේ. මක් නිසාද උන්වහන්සේ තමන් ප්‍රිය තැනැත්තාට එසේ නින්ද දෙනසේක. උන්වහන්සේ අපට නින්ද දෙනසේක. ඒ වගේම උන්වහන්සේ මොකක්ද අපට කියන්නේ? ඔබ උදෑසන නැගිටලා අලුයම නැගිටලා ඒ වගේම රාත්‍රී නිදාගන්නෙත් නැතුව ඔබ
ශෝකයට පත් වෙලා ඉන්නවා නම් ශෝකයෙන් ඔබ ගමන් කරනවා නම් එතන ආහාර ගැන කතා කරන්නේ ශෝකයේ ආහාර ගැන. ශෝකයේ ආහාර ඔබ අනුභව කරමින් සිටින්නේ ඔබ කල්පනා කරමින් සිටින්නේ මොකද්ද කරන්න යන්නේ මොකද්ද කරන්න යන්නේ මොකද්ද මං කරන්නට යන්නේ. උන්වහන්සේ නිදා ගන්න. නෑ මට නිදා ගන්න බෑ මම කල්පනා කරන්නේ නැත්නම් කවුද කල්පනා කරන්නේ? ඔබ කල්පනා කරලා විසඳුමක් ලැබුණාද? නෑ විසඳුමක් ලැබුණෙත් නැහැ. විසඳුමක් ඔබට හොයාගන්න විදියක් තිබෙනවද? නැහැ මට තේරෙන්නේ නැහැ මොකද්ද මම කරන්න යන්නේ කියලා. නිදා ගන්න ශුද්ධාත්මන් වහන්සේ ඔබට කතා කරලා කියයි මොකද්ද ඔබ කරන්න ඕනේ කියලා. ශුද්ධාත්මන් වහන්සේ ඔබට කතා කරා ඔබ කනස්සලු වෙලා කවදාවත් ඔබට ජය ගන්න බෑ. කනස්සලු වීම සහ බිය සහ නොහැදිලිකාරකම ඔක්කොම එක වල්ලේ පොල් තමයි. සම්පූර්ණයෙන්ම බියෙන් ජීවත් වෙන එකයි නොහැදිලිකාරකමේ ජීවත් වෙන එකයි කනස්සල්ලෙන් ජීවත් වෙන එකයි. අනේ කනස්සල් වෙන්න කමන්නේ මම බය නැහැ නමුත් මං කනස්සල්ලෙන් ඉන්නේ. ඒ දෙකම එකයිනේ එකම ස්ථානයකින් ආරම්භ වුණේ. බියෙන් තමයි ඔක්කොම ආරම්භ වෙලා තිබෙන්නේ. ඉතින් මම තේරුම් ගන්නට ඕන දෙවියන් වහන්සේ මට කියන්නේ ඔබට අවශ්‍යතාවයක් නැහැ ඔබගේ නිින්ද නැති කර දාන්න. ඒට හේතුව දෙවියන් වහන්සේ අවදිව සිටින්නේ ඔබව ආරක්ෂා කරන්න. ගීතාවලිය 121 වෙනි පරිච්ඡේදයට යමු. ගීතාවලිය 121 වෙනි පරිච්ඡේදයේ පද කීපයක් කියවමු මේ ස්ථානයේ ඉඳන් අපි දෙකටම කියවමු. කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට උපකාර පැමිණෙන්නේ කොතනින්ද? මට උපකාර පැමිණෙන්නේ අහස පොළව මැවූ ස්වාමීන්ගෙන්මය. මට උපකාර තිබෙන්නේ අහස පොළව මවපු තනන් වහන්සේගෙන්. මට උපකාර තිබෙන්නේ මේ අහසත් මේ පොළොවත් මවපු තනන් වහන්සේගෙන්. මට උපකාර තිබෙන්නේ. ඉතින් මට කොයිතරම් විශ්වාසයක්ද ඒක? මගේ තිබෙන බිය සම්පූර්ණයෙන්ම ඉවත් වී යන්නට ඕන. මට උපකාර කරනවා නම් අහස පොළොව මවපු තනන් වහන්සේ. මගේ උපකාර කරන්න අහස පොළොව මවපු තනන් වහන්සේ. ඊළඟට දෙකටම කියවමු. උන්වහන්සේ නුඹේ පය සෙලවෙන්ට නොදිනසේක. නුඹ ආරක්ෂා කරන තනන් වහන්සේ නොනින්දනසේක. ඔබ ආරක්ෂා කරන තනන් වහන්සේ නිදි කරා වැටෙන්නේ නැහැ. උන්වහන්සේ කම්මැලි වෙන්නේ නැහැ. උන්වහන්සේට අමතක වෙන්නේ නැහැ. ඔබ ආරක්ෂා කරන්න. උන්වහන්සේ කියන්නේ උන්වහන්සේගේ පොරොන්දුව මම ඔබව ආරක්ෂා කරනවායි කියලා. 4 වෙනි පදේ බලව ඊශ්‍රායල් ආරක්ෂා කරන තනන් වහන්සේට නිදිබර වීමක්වත් නිදා ගැනීමක්වත් නැත්තේ. ඊශ්‍රායල් ආරක්ෂා කරන තනන් වහන්සේ. ඔබ කවුද? ඔබ ආත්මික ඊශ්‍රායල්. ඔබ දෙවියන් වහන්සේගේ ආත්මික ඊශ්‍රායල් පුද්ගලයා. ඉතින් ඔබට උන්වහන්සේ කියන්නේ මොකද්ද? සැබවින්ම මම ඔබ ආරක්ෂා කරනවා. මට කවදාවත් නිදා ගන්න බෑ. මං අවදිව සිටින්නේ ඔබ නිදා ගන්න. ඔබ නිදා ගන්න. ඔබට අවශ්‍යතාවයක් නැහැ. ඔබටත් මටත් දෙන්නටම අපි අවදි වෙලා ඉන්නට අවශ්‍යතාවයක් නැහැ. ඔබ නිදා ගන්න. මං ඔබව ආරක්ෂා කරන්න. මං ඔබව ආරක්ෂා කරන උන්වහන්සේ විශ්වාස කරනවා. උන්වහන්සේ කවදාවත් නින්ද යන්නේ නැහැ. 5 වෙනි පදේ ස්වාමීන් වහන්සේ නුඹ ආරක්ෂා කරන තනන් වහන්සේය. ස්වාමීන් වහන්සේ දකුණතින් නුඹට සෙවණය. දවාලේ ඉරවත් රාත්‍රියේ සඳවත් නුඹට පහර නොදෙන්නේය. ස්වාමීන් වහන්සේ සියලු නපුරෙන් නුඹ ආරක්ෂා කරනසේක. නුඹේ ප්‍රාණය ආරක්ෂා කරනසේක. දැන් පටන් සදා කාලෙටම ස්වාමීන් වහන්සේ නුඹේ යාම ඊම ආරක්ෂා කරනසේක. දැන් පටන් ඊළඟ මාසෙනකම් විතරක් නෙවෙයි. දැන් පටන් සදාහටම 8 වෙනි පදේ ආපහු කියවමු. දැන් පටන් සදා කාලයටම ස්වාමීන් වහන්සේ නුඹේ යාම ඊම ආරක්ෂා කරනසේක. ඔබ යන විටත් ඔබ එන විටත් උන්වහන්සේගේ ආරක්ෂාව ඔබට තිබෙනවා. සදාහටම. ඒකයි මගේ විශ්වාසය තිබෙන්නට ඕන. ඕනම වෙලාවක ඕනම ස්ථානයක උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ. ඔබගේ ඇදහිල්ලේ කතෘ ඔබ තුලයි වාසය කරන්නේ. මට ඒක විශ්වාස කරන්න අමාරුනේ ස්වාමීනි. මට අමාරු මට හැඟෙන්නේ නැහැ. ඔබට හැඟෙන්න අවශ්‍යතාවයක් නැහැ. උන්වහන්සේගේ වචනේ විශ්වාස කරන්නයි තිබෙන්නේ. උන්වහන්සේගේ වචනය විශ්වාස කරන්නයි ඔබට තිබෙන්නේ. ස්වාමීනි මට හැඟෙන්න දෙයක් අවශ්‍ය නැහැ. මට හැඟෙන හැම මොහොතකම මම වරද්ද ගන්නවා. මට හැඟුණා හොඳක් සිද්ධ වෙයි කියලා. නමුත් හොඳක් සිද්ධ වුණේ නැහැ.
නමුත් ඔබ විශ්වාස කරේ ඔබ විශ්වාස කරපු වෙලාවේදී ඔබගේ ජීවිතයට යහපතක් සිද්ධ වුණා. ඉතින් ඔබ හිතන්න එපා අනේ ස්වාමීනි මම හිතපු නැති දේවල් මගේ ජීවිතේ සිද්ධ වෙලා තිබෙන දවසේදී නෑ උන්වහන්සේ ඒත් ඔබගේ ආරක්ෂා කරන තනන් වහන්සේ. උන්වහන්සේ කිසි කලක ඔබව දාලා යන්නේ නැහැ. උන්වහන්සේගේ ආරක්ෂාවට තිබුණේ. ඉතින් ඊශ්‍රායල් සෙනඟ උන්වහන්සේ ආරක්ෂා කළා. කොහොමද උන්වහන්සේ ආරක්ෂා කළේ? පසුපස්සෙන් ආවේ අපි දකිනවා සතුරු හමුදාව. ඒ වගේම ඉදිරියේ තිබුණේ රතු මූද. ඒ සෙනඟට තිබුණේ එක්කෝ දිවිනසාගෙන මැරෙන්න නැත්නම් ගිහලා සතුරන්ට බාර වෙන්න. නමුත් ඒ දේ කරේ නැහැ. දෙවියන් වහන්සේ මාර්ගයක් විවෘත කළා. රතු මූදේ උන්වහන්සේ මාර්ගයක් විවෘත කරා. උන්වහන්සේ ඇදහිල්ලේ මිනිස්යන්ට උන්වහන්සේට පුළුවන්කමක් තිබෙනවා ඔබ හිතපු නැති ස්ථානයක උන්වහන්සේට පුළුවන්කමක් තිබෙනවා ඔබට මාර්ගයක් විවෘත කරන්න. ඒක ඔබගේ විශ්වාසයයි. ඔබගේ හදවත සහ ඔබගේ මුඛය ඒ දෙක ගැන ඔබට හොඳ ඒ දෙක ගැන ඔබට ඔබ ඉතා ඕනෑ කමෙන් සෝදිසියෙන් ඔබ සිටින්නට මගේ සිත සහ මගේ මුඛය මේ කාරණා මගේ තිබෙන මගේ ජයග්‍රහණ තිබෙන්නේ මගේ සිතේ සහ මගේ මුඛයේ නැත්නම් මගේ මුඛයේ සහ මගේ සිතේ තිබෙන්නේ. ඉතින් මගේ මුඛයේ තිබෙනවා නම් ජයග්‍රහණය එනම් මගේ සිතේ ඒ ජයග්‍රහණය තිබෙන්නට ඕන. ඒ ජයග්‍රහණය ඔබගේ මුඛයේ සහ ඔබගේ සිතේ දෙකේම තිබෙන විට ඔබ දැනගන්න ඕන කවදාවත් ඔබ පරාජිතයෙක් වෙන්න බෑ. කිසිසේත්ම පරාජිතයෙක් ඔබට වෙන්න බෑ. ඒ නිසා ඔබ තෝරගන්න ඕන දෙවියන් වහන්සේ මගේ ආරක්ෂාව කියලා. ස්වාමින් වහන්සේ මගේ ආරක්ෂාව. උන්වහන්සේ පැවසූ ප්‍රකාරයටම උන්වහන්සේ මගේ ජීවිතේ ඉෂ්ට කර තිබෙනවා. වැරදි වාර්තාවලට අපි අහුම්කම් දුන්නාම ඒ අපගේ ජීවිතේ බලපානවා. වැරදි වාර්තාවට අහුම්කම් දුන්නාම අපිට වැරදි වාර්තාවට ලබා ගන්න හරිම පහසුයි. නොමිලේ ලැබෙන ඒවා. කීයක් එනවද අපිට වැරදි වාර්තාව? සමහරකට දැන් මම දන්නවා යවන පුද්ගලයන් මම දන්නවා. ඒ නිසා මම කියවන්නෙත් නැහැ. ඒ වාර්තාව මම හොඳටම දන්නවා මොකක් හරි බොරුවක් කියලා. නැත්නම් ඒක මට අදාළ නැති දෙයක්. ඇදහිල්ලක් නොමැතිව ඕන දෙයක් පාපයයි කියලා බයිබලයේ සඳහන් කර තිබෙනවා. ඉතින් මම කියන්නේ ස්වාමිනී මේ මනුස්සයර මම සමාව දෙනවා. මම ඒක කියවන්නෙත් නැහැ ස්වාමිනී. මට වැඩක් නැහැ ඒක කියවන්න. ඒ හේතුව මට අවශ්‍ය නැහැ මගේ මනස අවුල් කරගන්න. මට එන වාර්තා මට ඇහෙන වාර්තා හොඳටම ඇති. මට තව වැඩිපුරත් ඕන නැහැ. මොකද සමහරක් අයගේ ඇදහිල්ලේ මට්ටම අපි දන්නවා. ඒ අය කවදාවත් ඇදහිල්ලෙන් වර්ධනය වෙලත් නැහැ. තවත් කෙනෙක්ව වර්ධනය කරන්නත් එයාට බෑ. එයා තිබෙන්නේ එයාගේ මට්ටමින් ඒ කෙනාව යම් කිසි තත්ත්වයකට පත් කරන්න. එයා ඉන්න තත්ත්වයට පත් කරන්න. ඉතින් ඇදහිල්ලෙන් වර්ධනය වෙලා සිටින්නේ නැති කෙනෙකුත් සමග ඔබ සම්බන්ධ වෙලා සිටියොත් කොහොමද අපට පුළුවන්කමක් තිබෙන්නේ ජය ගන්න? කොහොමද අපට පුළුවන්කමක් තිබෙන්නේ ජය ගන්න? ඉතින් ඇදහිල්ලක් නැති මිනිස්යන් කෙරේ ඔබ මහා විශ්වාසයෙන් ඉන්නවා නම් මේ මිනිස්සයා හොඳ මිනිස්සෙක් ශායි මිනිස්යාගේ ජීවිතය ගැන හොඳටම දන්නවා. නමුත් මේ මිනිස්සයා නිතරම කතා කරන්නේ බිය. නිතරම කතා කරන්නේ බිය. ටික කාලයක් ගියන් පස්සේ දැන් ওই මනුස්සයත් එක්ක ඔබ ලං වෙලා ගමන් කරපු නිසා ඔබත් කතා කරන්නේ බිය. ඒතර ඔබ කල්පනා කරනවා ඇයි මම මෙච්චර බය කතා කරන්නේ? ඇයි? ඔබේ සම්බන්ධය ඒ තරම් හොඳ නැති නිසා. ඔබේ සම්බන්ධය මේ මනුස්සයගෙන්නේ නපුරු ආරංචි. නමුත් ඔබ කතා කරන්නේ සුභ ආරංචි. මේ මනුස්සයා නපුරු ආරංචි. දැන් ඉතින් කාලයක් ගියන් පස්සේ නපුරු තමයි ඇත්තටම සුභ ආරංචි ජය ගන්නෙ. නපුරු ආරංචි නිතරම සුභ ආරංචියට විරුද්ධව ක්‍රියා කරයි. අපි හරවමු ගණන් කතාවේ 13 වෙනි පරිච්ඡේදයට. ගණන් පොතේ 13 වෙනි පරිච්ඡේදයට යමු අපි. අපි දකිනවා මේ ස්ථානයේදී 13 වෙනි පරිච්ඡේද 27 වෙනි පදයේ සිට අපි දකිනවා මෝසස් ගෝලයන් 12 නැත්තම් මේ ඔත්තුකාරයන් 12 දෙනෙක් යැව්වා වගකීමක් ඇතුව සිටිය මිනිස්සුયો නායකයන් 12 දෙනෙක්. නායකයන් 12 දෙනෙක් එක ගෝත්‍රයකින් එක්කෙනෙක් බැගින් තෝරගෙන ඒගොල්ලොම යැව්වා
පොරොන්දු දේශයට ගිහිල්ලා සෝදිසි කර බලන්න. මේ පොරොන්දු දේශය මොකක්ද ඔබට තිබෙන්නේ? ඉතින් මේ නායකයන් ගිහිල්ලා මේ පොරොන්දු දේශය බලන්න ගියා. බලලා ඒගොල්ලෝ දැන් නැවත ඇවිත් මොන වාගේ ආරංචියක්ද ඒගොල්ලෝ ගෙනා 27 වෙනි පදයේ සිට අපි කියවමු. ඔහු කතා කොට ඔබ අප යවූ දේශයට ගියමුව. සැබවින්ම එහි කිරි සහ මේ පැණි ගලා යයි. එහි ඵල මේය. එසේ වී නමුත් දේශයේ සිටින සෙනග බලවත්ය. නුවරවල්ද ප්‍රාකාර සහිතව ඊතා මහත්ය. ඒ ඇරත් ආනාග්ගේ පුත්‍රයන් එහි දුටිමුව. අමලෙක්වරු දකුණු දිසාවේ රටෙහි වාසය කරති. හිත්තිවරුන් යෙබුසිවරුත් අමෝරිවරුත් කඳුකරෙහි වාසය කරති. කනානිවරු මුහුදු බඩද යෝර්දාන් අසබඩද වාසය කරති කීවෝය. ඔව් දැන් බලන්න මෙතන ඇවිල්ලා ඒගොල්ලෝ කිව්වේ 12 දෙනාගෙන් මේ 10 දෙනා 27 වෙනි පදයේ සිට ඒගොල්ලෝ උන්නෝ දොඩවන්න පටන් ගත්තා. පොරොන්දු දේශය නම් හොඳයි කිරි සහ පැණි වලින් උතුරා යන දේශය. දෙවියන් වහන්සේ ඒ ගැන විතරයි කතා කළේ. උන්වහන්සේ කතා කළේ නික්මයා පොතේ 3 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කිව්වේ 8 වෙනි පදේ කිව්වේ මම මේ සෙනගව මිස්රයෙන් මුදවා එයා ඔබ ගෙනෙන්නට යන්නේ කිරි සහ පැණි වලින් උතුරා යන දේශයට. කිරි සහ පැණි වලින් උතුරා යන දේශයට. ඒ කියපු දේ මේගොල්ලෝ ඇවිල්ලා මොකද්ද කිව්වේ? ඒවට එකතු කරලා තවත් දේවල් කියවන්න පටන් ගත්තා. ඔව් කිරි සහ පැණි වලින් උතුරා යන දේශය මෙන්න මේකයි ඒවැ තිබෙන ඵල. ඊට පස්සේ මොකද්ද කිව්වේ? එතන යෝධයන් ඉන්නෝයි කියලා. එතන මේ සෙනගක් ඉන්නෝයි කියලා. ඉතින් මේගොල්ලෝ ඔය කතා කරගෙන ඉන්න අතරතුර මේ 12 දෙනාගෙන් එක්කෙනෙක් සම්පූර්ණයෙන්ම ඇදහිල්ලෙන් පූර්ණ වී සිටිය මිනිහෙක් කතා කළා. 30 වෙනි පදේ. කාලෙබ් මෝසස් ඉදිරියෙහි සෙනග නිශ්ශබ්ද කරවා කාලෙබ් මෝසස් ඉදිරියේ සෙනග නිශ්ශබ්ද කළා. ඇදහිල්ලේ මිනිහයන්ට අහන්න බෑ නොහෙදිලිකාරකම. අහගෙන ඉන්න බෑ. ඒගොල්ලෝ මොනවද කියාගෙන ඔහේ දොඩවගෙන ගියා මේ දේවල් තිබුණා හොඳයි. නමුත් එතන යෝධයන් ඉන්නවා. එතන මේ හිත්තිවරු ඉන්නවා. ඒ වගේම අමලෙක්වරු ඉන්නවා. එතන ඉන්නවා මෙන්න මේ ජෙබුසිවරු ඉන්නවා. අමෝරිවරු ඉන්නවා. අපට කොහෙන්ද මේ ඒගොල්ලෝ පවුරු බැඳගෙන ඉන්නේ අපට හිතා ගන්නටත් බෑ. අපට ගිහලා පුළුවන් ද මේ කිරි සහ පැණි වලින් උතුරා යන දේශයට ගිහිල්ලා ඒව උරුම කරගන්න. දෙවියන් වහන්සේ දැන සිටියේ නැද්ද ඒවා? දෙවියන් වහන්සේ දැන සිටියා. දෙවියන් වහන්සේට උන්වහන්සේ සියල්ල දන්නවා. ඉතින් අපි හිතන්නේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ වැරදුනා ස්වාමිනී. ඔබ වහන්සේ අපට කිව්වා ස්වාමීන් වහන්සේ කිරි සහ පැණි වලින් උතුරා යන දේශයට ඔබ වහන්සේ අපව ගෙන ඇවිත් තිබෙන්නේ. නමුත් ස්වාමිනී ඔබ වහන්සේ කියපු දේ හරි නමුත් මෙතන ප්‍රශ්නයක් තිබෙනවා ස්වාමිනී. මේ ප්‍රශ්න වලට මුහුණ දීලා ජය ගන්නේ කොහොමද? කිරි සහ පැණි වලින් උතුරා යන දේශය නම් හොඳයි. අපට ඒවා භුක්ති විඳින්නට පුළුවන්. නමුත් කෙලින්ම ගිහිල්ලා භුක්ති විඳින්න බෑ. නමුත් දෙවියන් වහන්සේ කිව්වේ මම ඔබ සමගයි. මම ඔබ සමගයි යන්නේ. මම ඔබට ජයග්‍රහණය දෙනවා. ඔබගේ බාධා ඉවත් කරන්නේ මමයි. ඔබට විරුද්ධව ක්‍රියා කරන පුද්ගලයන්ට විරුද්ධව මමයි සිටින්නට යන්නේ. මමයි ඒ අයට විරුද්ධ වෙන්නට යන්නේ. මමයි ඒ අයගේ ජීවිතවලට විනාශය ගෙන ඇවිත් ඔබට මම පොරොන්දුන ලෙසම මං ඒ දේශයේ සාරවත්කම ඔබට භුක්ති විඳින්නට මන් දෙනවයි කියලා. උන්වහන්සේ පොරොන්දු වුණා. උන්වහන්සේ දුන්න පොරොන්දුව. නමුත් මේ සෙනග විශ්වාස කරේ නැහැ. කාලෙබ්ට අහගෙන ඉන්න බැරි වුණා. ඔබ ඇදහිල්ලේ මිනිස්සෙක් නම් එන ඔබට අහගෙන ඉන්න බෑ. මෝසස් ඉදිරියේ දැන් මෝසස් තිබුණා ඒ දේ කරන්න. මෝසස් දෙගොල්ල පැත්තෙන් හිටියේ. මෝසස් තමයි අතන නායකයෙක් හැරට හිටියේ. මේ 12 දෙනාගෙන් මේ 10 දෙනා කතා කරගෙන ඔහේ යනවා ඔහේ කොහොම කියන්න තියෙන හැම භයානක දේවල් වෙන්න යන දේවල් ඔක්කොම කියාගෙන යන වෙලාවේදී කාලෙක් කිව්වා එයාට කට වහගන්න. සාමාන්‍ය වචනින් කියනවා නම් වහගන්න ඔබලා කියන දේවල් ඔක්කොම කට වහගන්න. අපි වහාම ගොස් වහාම අපට පුළුවන්. දිගටම කියවන 30 වෙනි පදේ අපි වහාම නැගී ගොස් ඒක හිමි කර ගනිමු. මක් නිසාද අපට ඒක යටත් කර ගන්නට හොඳටම පුළුවන් කියේ. අපට ඒක යටත් කර ගන්න හොඳටම පුළුවන්. දැන් කාලේබුත් ගිය මිනිස්සෙක් තමයි. කාලේබුත් මෙන්න
අපි දකිනවා මේ පොරොන්දු දේශය විමසා බලන්නට ගිය පුද්ගලයෙක් කාලෙබ් සහ යොෂුවා. ඒ දෙගොල්ල ඇර අනිත් 10 දෙනාම කතා කරේ එයාගේ පංච ඉන්ද්‍රියයන් තුලින් දැකපු දේවල්. එයාට හැඟුණු දේවල්. එයාට පෙනෙනු දේවල්. ඉතින් ඔබ බය ආරංචියට අහුම්කම් දුන්නාම ඔබගේ සිත දියවි යන තරමට ඔබ බය වෙන්න පටන් ගන්නවා. ඒක කාලෙබ් කියනවා මෙන්න අපි මේ යොෂුවා 14 වෙනි පරිච්ඡේදයට අපි යමු. මේ පදයට අපි නැවත එමු. යොෂුවා 14 වෙනි පරිච්ඡේදයට අපි යමු. ගිහින් අපි කියවමු 7 වෙනි සහ 8 වෙනි පද. දැන් මෙවැනි දේවල් බලපුවම ලියවිල්ලේ අපි තේරුම් ගන්නට ඕන. සමහරවිට අපි හිතන්නේ මුළු බයිබලයේම අපි බලපුවාම අපිට මේ පද කීපයක් පමණක් අපි පුටුවා ගන්න ඇයි කියලා. ඒට හේතුව මේ පද තමයි දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන පද. දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන කාරණා. අනිත් ඔක්කොම වාර්තාගත වී තිබෙන්නේ. ඒ වාර්තාගත වී තිබෙන දේවල් සමග අපි දෙවියන් වහන්සේගේ වචනේ ගත්තාම අපි තේරුම් ගන්න ඕන මම දේව වචනය සොයා ගන්නේ. දෙවියන් වහන්සේ ප්‍රසන්න වුණේ කොයි කාටද? උන්වහන්සේ ප්‍රසන්න වුණේ ඒ 10 දෙනා කියපු දේද? නැත්නම් මේ 2 දෙනා කියපු දේද? 7 සහ 8 වෙනි පද අපි කියවමු. යොෂුවා 14 වෙනි පරිච්ඡේදයේ 7 සහ 8 වෙනි පද. දේශය සෝදිසි කරන පිණිස ස්වාමීන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් කාදෙෂ් බර්නේයේ සිට මායූ කල 40 අවුරුද්දක් වයස්ව සිටියෙමි. මමද හැරී ඇවිත් මාගේ සිතේ කල්පනාව ලෙස ඔහුට ප්‍රවෘත්තිය කීවෙමි. එහෙත් මා සමග ගිය මාගේ සහෝදරයෝ සෙනගගේ සිත් දියවයන්ට සැලැස්වෝය. සෙනගගේ සිත දියවයන්ට. දිගටම කියවන්න. නමුත් මම සම්පූර්ණ ලෙස මාගේ දෙවි වූ ස්වාමීන් වහන්සේ අනුව ගියෙමි. සම්පූර්ණ ලෙස දෙවියන් වහන්සේව අනුව ගමනය කළාම මගේ සිතේ කල්පනාවේ හැටියටයි මම ගෙනාවේ මගේ ආරංචිය. ඔබගේ සිතේ ඔබ තැන්පත් කර තිබෙන්නේ මොකද්ද? බිය තොරතුරුද නැත්නම් ඇදහිල්ලේ වාර්තාවද? බිය තොරතුරු නම් ඔබගේ අභ්‍යන්තරේ ඔබ තැන්පත් කර තිබෙන්නේ එන ඔබ කතා කරන්නට යන්නේ බිය පමණයි. ඉතින් මෙතන සඳහන් කර තිබෙන ප්‍රකාරයටම මෙන්න මා සමග ගිය සහෝදරයන් සෙනගගේ සිත දියවි යන තරමට ඔබ දන්නවද බිය වචන බසපුවාම ඔබගේ සිත දියවි යන පටන් ගන්නවා. අනේ මට තිබුණ ඇදහිල්ලත්ම නැති කරගත්තා. අනේ මම බයයි මෙයාට එක්ක මම සම්බන්ධ වෙන විට හැම වෙලාවෙම මම දන්නවා මම ගෙදරට යනකොට යන්නේ බියෙන්. මෙයා සම කතා කරපුවාම එයායි කතා කරන්න බිය. අපි දන්නවා මනුෂ්‍යයන්ත් එක්ක අපි ගැවසෙනවා, මනුෂ්‍යයන් අපි හමු වෙනවා. නමුත් අපිට සීමා කරන්න පුළුවන් අපේ තිබෙන ඒ කතාව. අපි දන්නවනේ මේ කතාවෙන් යන්නට යන්නේ බිය. ඊළඟ ඒ කියන්නේ මගේ සීමාව පනින්නයි යන්නේ කියලා. මම ඇදහිල්ලෙන් ජීවත් වෙන්නේ මට මේ මගේ සීමාව පනින්නයි යන්නේ නෑ. ඔබ කියන්නේ ඔබ එන අතරින් නවත්තන්න ඕන. කතාව මාරු කරලා මොකක් හරි කියන්නේ නෑ. මට අපි වෙන මොකක් හරි කතා කරමු දැන්. ඇයි මගේ සිත දියවි යන්නට පුළුවන්. මගේ සිත දියවි ගියා නම් මං කොහොමද ඇදහිල්ලේ සටන් කරන්නේ? ඉතින් මේ කාලේ මොකද්ද කියන්නේ? මා සමග ගිය සෙනග මා සමග ගිය සෙනග ඒ අය සහෝදරයන්ගේ සිත් දියවි යන තරම, මනුස්සයන්ගේ සිත් දියවි යන තරමට ඒ අයට බලපෑම් ඇති කරා ඒ අයගේ නපුරු ආරංචි වලින්. ඔබ නපුරු ආරංචි කසපුවාම නපුරු ආරංචි කියලා කියන්නේ නිතරම බය ගැන කතා කරනවා නම් ඔබ. ඇදහිල්ල කොහොමද ඔබ රඳවා ගන්න ඔබගේ සිතේ? ඇදහිල්ල කොහොමද රඳවා ගන්න ඔබගේ සිතේ? ඔබ නිතරම බය ගැන කතා කරනවා නම් අපිට තෝරගන්න පුළුවන් එක්කෝ බය ගැන කතා කරන්නේ නැත්නම් එක්කෝ බියසුළු භාවයේ ජීවත් වෙන්න නැත්නම් බිය ගැන කතා කරන්නේ නැත්නම් ඇදහිල්ලේ වාර්තාව පිළි අරගෙන ඇදහිල්ලේ වාර්තාව විශ්වාස කරන්න. මේ මිනිස්සයා මොකද්ද කිව්වේ? මගේ උරුමය මට දෙන්න. මගේ 40 අවුරුද්දේදී මම ගිහිල්ලා බලපු ඒ ප්‍රදේශය මම ගෙන ආවේ යහපත් මගේ සිතේ කල්පනාවේ හැටියට මම සිතින් නියම කරගෙනයි ගියේ.
දැන් මම විශ්වාස කරනවා මේකෙන් පැහැදිලිව පේන යෝෂුවා සහ කාලේ මේ දෙන්න පොරොන්දු දේශය බලන්නටත් ඉස්සා ඒගොල්ලෝ සිතේ කල්පනාවෙන් ඒගොල්ලෝ ගියේ අපි මොනවද දැක්කත් අපි එක දෙයක් තමයි ගේන්නේ අපේ සිතේ කල්පනාවේ හැටියට. දෙවියන් වහන්සේ පොරොන්දුන දේවුන් වහන්සේ ඉෂ්ට කරලා හමාරයි. මට ඒ ගැන කිසිම සැකයක් නැහැ. උන්වහන්සේ අපට දී තිබෙන්නේ කිරි සහ පැණි වලින් උතුරු යන දේශයයි. අපි කිරි සහ පැණි වලින් උතුරු යන ප්‍රදේශ දැක්කේ නැති වුණත් අපි ඒත් විශ්වාස කරන දෙවියන් වහන්සේගේ වචනය. අපි ඒ ස්ථානට ගියොත් උන්වහන්සේ අප වෙනුවෙන් මවයි කිරි සහ පැණි වලින් උතුරු යන ප්‍රදේශ. සිතේ කල්පනාවේ හැටියට ඔබ ජීවත් වෙනවා නම් ඔබ පෙනීමේ අනුව ඔබ ගමන් කරන්නේ නැහැ තවත්. ඔබේ සිතේ කල්පනාවේ හැටියට ඔබ ජීවත් වී සිටින පුද්ගලයෙක් නම් ඔබ කියන්නේ නැහැ මම දැක්කොත් මම විශ්වාස කරනවා මම හිතන්නේ කාලේ මෙහෙම නෙවෙයි ගමන් කරේ කාලේ කිව්වේ අපි ගෙනාවේ අපේ සිතේ කල්පනාවේ හැටියටයි. අපි දෙවියන් වහන්සේගේ වචනය ඇහුව එක වතාවක් උන්වහන්සේ අපට කිව්වා අපෝ උන්වහන්සේ කිරි සහ පැණි වලින් උතුරන දේශයට අපව ගෙනෙනවයි කියලා ඒක අපට හොඳටම ඇති. උන්වහන්සේ දුන්න වචනේ ඇති අපට දකින්නට ඕනේ නැහැ. අපිට දකින්නට පුළුවන් වුණත් නැතුණත් එක් ප්‍රශ්නයක් නොවේ. අපි දැක්කෙත් නැතත් අපි විශ්වාස කරනවා ස්වාමිනී ඔබ වහන්සේ අපව ගෙනාවේ තිබෙන කිරි සහ පැණි වලින් උතුරන දේශයටයි. ඒ වාගේ මේගොල්ලෝ ඒ අය ගිහිල්ලා කතා කරේ නැහැ. ඒගොල්ලෝ ගෙනාවේ නැහැ වார்த்தාව භයානක වார்த்தාවන් ගෙනාවේ නැහැ ඒගොල්ලෝ. නමුත් මේ 10 දෙනා ගෙනාපු වார்த்தාව හරි භයානක වார்த்தාවක්. මුළු සෙනගම එයාගේ සිත දිය වී ගියා. මුළු රාත්‍රියම මේගොල්ලෝ වැළපෙන්න පටන් ගත්තා. අපි නැවත යමු ගණන් කතාවේ 13 වෙනි පරිච්ඡේදයට. 13 වෙනි පරිච්ඡේදයට අපි හරවා අපි කියවමු 31 වෙනි පදේ. දැන් මේගොල්ලෝෙන් කට පියන්න කියලා කිව්වට ආයෙත් ඒගොල්ලෝ පටන් ගත්තා. එහෙත් ඔහු සමග ගිය මිනිස්යෝ කතා කොට ඒ සෙනගට විරුද්ධව යන්ට අපට නොහැකිය. මක්නිසාද ඔවුන් අපට වඩා බලවත් යයි කීවෝය. අනිවාර්යයෙන්ම අපි දන්නවා. ඒ අය අපට වඩා බලවන්තයි. නමුත් අපත් සමග සිටින්නේ කවුද? අපගේ දෙවියන් වහන්සේ. මෙන්න නොහැදිලිකාරකම සමහර කලාවට නොහැදිලිකාරකම බිය එයාගේ කට පියවන්න හරි අමාරුයි. හේතුව මෙතන 10 දෙනෙක් දැන් මෙතන බොහෝලාට මිනිස්යන් ඇත්තට පුරුදු වී තිබෙන්නේ මේ ඡන්ද බලය. ඒ කියන්නේ දැන් මේ 12 දෙනෙක් අපි ඇරියා. 12 දෙනාගෙන් කී දෙනෙක් විශ්වාස කරන අපිට මේ රේති දේශයට යන්න පුළුවන් කියලා. 10 දෙනා ආත් ඉස්සලා කිව්වා. අපිට යන්න බෑ. දෙන්න ආත් දෙක ඉස්සලා කිව්වා අපිට පුළුවන් කියලා. එහෙනම් 10 දෙනා තමයි දිනුම්. 10 දෙනා කියන දේ හරියටම හරි. සාමාන්‍ය මිනිස්යන් පුරුදු වී තිබෙන්නේ මේ ඡන්ද බලයට. වැඩි සංඛ්‍යාව විශ්වාස කරන දේ ඒ අය තමයි හරි. ඉතින් වැඩි සංඛ්‍යාව විශ්වාස කරේ නොහැදිලිකාරකම. වැඩි සංඛ්‍යාව විශ්වාස කරේ දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධ වචනය. වැඩි සංඛ්‍යාව විශ්වාස කරේ ඒ වගේම මේ එතන සිටින මේ බලවත් හමුදාව ගැන නැත්නම් බලවත් යෝධයන් ගැන. නමුත් මේ දෙදෙනා දෙන්නෙක් පමණයි කිව්වේ නැහැ අපට හොඳටම පුළුවන් අපි වහාම දැම්මම යමු අපි. ඇදහිල්ලේ මනුෂ්‍යයන් නිතරම සූදානම්. ඇදහිල්ලේ මිනිස්සු කියන්නේ මොකද අපි වහාම යමු දැම්මම යමු ගිලා අපි අත්පත් කරගමු රාජ්‍ය අපට උන්වහන්සේ දුන්න දේ අපි අත්පත් කරගමු ඔබට උන්වහන්සේ දී තිබෙන දේවල් ඔබ අත්පත් කරගන්න පුරුදු වෙන්න ඔබ තෝරගන්න නික්මයාම පොතට අපි නැවත මේ පදයට අපි නැවතමු නික්මයාම පොතට හරවන්න 23 වෙනි පරිච්ඡේදයට නික්මයාම පොතේ 23 වෙනි පරිච්ඡේදයට අපි යමු 25 වෙනි පදයේ සිට අපි කියවමු. නුඹලාගේ දෙව් වූ ස්වාමීන් වහන්සේට මෙහි කරපල්ලා. උන්වහන්සේ නුඹේ භෝජනයටත් නුඹේ වතුරටත් ආශිර්වාද කරනසේක. මම නුඹ මැදයෙන් රෝග ඉවත් කරන්නෙමි. නුඹේ දේශෙහි කිසි ගබ්සා වීමක්වත් වඳව සිටීමක්වත් නොවන්නේය. මම නුඹේ දවස් ගණනද සම්පූර්ණ කරන්නෙමි. මාගේ භයංකරකම නුඹට පෙරටුව යවා නුඹ පැමිණෙන තැන්වල මුළු සෙනග වියවුල් කොට නුඹේ සියලු සතුරන් නුඹට පිටුපාන්ට සලස්වන්නෙමි. ඔව් කවුද මේ දෙවියන් වහන්සේ කතා කරන්නේ? දෙවියන් වහන්සේ කියන්නේ මම බිය එයාට විරුද්ධව යවනවායි කියලා ඔබ ඉදිරියෙන්.
මමයි ඔබ සමග සිටින්නේ මම යන්නේ ඉදිරියෙන් මම ගිහිල්ලා ඔබට සූදානම් කරනවා. ඔබ උදෑසන නැගිට්ටාම ඔබ කියන්නේ මම පාරට බහින්න බයයි. නෑ දෙවියන් වහන්සේ පාරට බහලත් ඉවරයි. උන්වහන්සේ මෙන්න 70 ගානක් උන්වහන්සේ ගිහිල්ලත් ඉවරයි. ඔබට පාර කපලා උන්වහන්සේ දී තිබෙන්නේ. අනේ මම බයයි ස්වාමිනී. මම බයයි ස්වාමී. නෑ උන්වහන්සේ කියන්නේ මම ඊට ඔබ නැගිටින්න ඉස්සෙල්ලා මම පාර හදලා ඉවරයි ඔබට. මම දේව දූතයන් පත් කළ තිබෙන්නේ ඔබ වෙනුවෙන්. අපි එහෙම හිතන්නේ අපි හිතන අනේ ස්වාමිනී අනේ මම කොහොමද බාහිරට බයින්නේ ස්වාමීන් වහන්සේ මොකද්ද වෙන්නට යන්නේ මට. මෙන්න ස්වාමීන් වහන්සේ කියන්නේ මම ඔබ ඉදිරියෙන් යනවායි කියලා. මං බියක් ඇති කරන ඒ අයට. ඒ වගේම ඔබට විරුද්ධ වෙන අය ඔබගේ සතුරන් බවට පත් වෙන නැත්නම් මම ඒ ඔබගේ සතුරන්ට මම පලා දුව යන්නට මං සලස්සනවායි කියලා. ඔබ වීදියට බහින්න ඉස්සලා බය වෙන්න එපා. ඔබ කියන්න එපා නේ ස්වාමීනි මං කොහොමද බහින්නේ ස්වාමීන් වහන්සේ වීදියට මොකද්ද වෙන්න යන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ඔබ ඉදිරියෙන් යන්නේ. ස්වාමීන් වහන්සේ ඔබ ඉදිරියෙන් යන්නේ. ආය පරක් මේ පදේ 27 වෙනි පදේ කියවන්න. මාගේ භයංකරකම නුඹට පෙරටුව යවා. මාගේ භයංකරකම ඔබගේ පෙරටුවට යවා. ඒ කියන්නේ උන්වහන්සේ ඒ තරම් බලවත්සේ ඔබගේ ජීවිතේ උන්වහන්සේ ක්‍රියා කරයි. ඒ ඔබට අනේ මං ඒ අය ගැන බය වෙන්න හොඳ නැහැ. ඒ අය මං ගැන බය වී සිටින්නේ. රෝගය ඔබට බය වී ඉන්නට ඕන. ඒට හේතුව ඔබ සුවය නිසා. ඔබ තුල තිබෙන්නේ සුවය. ඒ නිසා රෝගය ඔබට බයයි. ඒකට හාත්පසින් වෙනස් දේ තමයි අපිට තිබෙන්නේ. අපි කියන්නේ අනේ අපි රෝගයට බයයි කියලා. රෝගයට අපි බය නෙවෙයි. රෝගය අපට බය වෙන්නට ඕන. රෝගය අපගේ සතුරෙක්. ඉතින් මේ උන්වහන්සේ පොරොන්දු වී තිබෙන ප්‍රකාරයට උන්වහන්සේ කිව්වේ මම ඔබගේ ආහාර වේලට මම ආශිර්වාද කර තිබෙනවා. ඔබ බොන වතුරටත් මම ආශිර්වාද කර තිබෙනවා. ඔබ බොන වතුරට මම ආශිර්වාද කර තිබෙනවා. ඔබට විරුද්ධව ඇවිත් තිබෙන මේ රෝග මම පහ කර තිබෙන්නේ. දෙවියන් වහන්සේ පහ කර තිබෙනවා නම් එනම් ඔබ විශ්වාස කරන්න. උන්වහන්සේ කරපු දෙයක් ගැන ඔබට තවත් දුක් වෙන්න ඕන නැහැ. අනේ ස්වාමිනී මම බයයි ස්වාමීන් වහන්සේ විදියට බහින්න. මට බයක් තිබෙනවා ස්වාමීන් වහන්සේ. ශුද්ධාත්මන් වහන්සේ ඔබට මඟ පෙන්වලා තිබෙනවා නම් ඔබ මේ විදිය යන්න එපයි කියලා. ඒක වෙනම දෙයක්. උන්වහන්සේ ඔබට මඟ පෙන්වා තිබෙනවා නැත්නම් එනම් ඔබට තිබෙන්නේ ස්වාමිනී ඔබ වහන්සේ මගේ ආරක්ෂාව. මම ගමන් කරන්නේ ඔබ වහන්සේගේ වචනේ විශ්වාස කරමින්. ඔබ වහන්සේගේ වචනය මම විශ්වාස කරමින්. 22 වෙනි පදෙත් අපි කියවමු. ඒ පරිච්ඡේදයේම එහෙත් නුඹ සැබවින් උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දී. අපි 20 වෙනි පදයේ සිට අපි කියවමු. බලව මාර්ගෙහි නුඹ ආරක්ෂා කරන පිණිසද මා විසින් පිළියෙල කළ ස්ථානයට නුඹ පමුණුවන පිණිසද නුඹට පෙරටුව දූතයෙකු යවමි. ඔව් නුඹට පෙරටුවට දූතයෙක් උන්වහන්සේ යවනවායි කියලා සඳහන් කර තිබෙන්නේ. නැත්නම් උන්වහන්සේමයි අප සමග අප ඉදිරියෙන් ගමන් කරන්නේ. දිගටම කියවමු. උන්වහන්සේ ඉදිරියේහි ප්‍රවේශම් වෙමින් උන්වහන්සේගේ හඬට කන් දීපල්ලා. උන්වහන්සේ කෝප නොකරල්ලා. මක්නිසාද උන්වහන්සේ නුඹලාගේ අපරාධවලට කමා නොවනසේක. අලුත් ගිවිසුමට අපි ආපුවාම උන්වහන්සේ අපගේ පාපයට සමාව දී හමාරයි. නමුත් උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ කෝපයටපත් කරන්න එපා. තවත් වචනෙන් කියනවා නව ගිවිසුමට අපි ආපුවා මේ පදේ කියවපුවාම ශුද්ධාත්මන් වහන්සේට දුක් දෙන්න එපා ඔබ. ශුද්ධාත්මන් වහන්සේට දුක් දෙන්න එපා නොහැදිලි කාරකමෙන් ගමන් කරමින්. ශුද්ධාත්මන් වහන්සේ ඔබට යමක් කරන්න කියලා කියනවා නම් ඔබ ඒ දේ කරන්න නැත්නම් ඒ ස්ථානට යන්න. ඒ දේ ඔබ කියන්න. ශුද්ධාත්මන් වහන්සේට ඔබ දුක් දෙන්න එපා. දිගටම කියව 22 වෙනි පදේ. මක්නිසාද මාගේ නාමය උන්වහන්සේ තුල ඇත්තේය. එහෙත් නුඹ සැබවින් උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දී මා කියන සියල්ල කළොත් මම නුඹේ සතුරන්ට සතුරෙක්ද නුඹේ විරුද්ධකාරයන්ට විරුද්ධකාරයෙක්ද වන්නෙමි. ඔව් මම නුඹේ සතුරන්ට ඔබගේ විරුද්ධකාරයන්ට සතුරෙක් සහ විරුද්ධකාරයෙක් වෙන්නටයි යන්නේ. දෙවියන් අපේ ඔබගේ සතුර කවුද? මොන සතුරෙක් වුණත් කමක් නැහැ ඔබට ඉන්න. ඒක අදහස් කරන්නේ නැහැ මනුෂ්‍යයන් ඔබ සතුරන් කරගන්න ඕනේ කියලා. මනුෂ්‍යයන් නෙවෙයි. අපි දන්නවා නව ගිවිසුමට පැමිණුවාම අපට විරුද්ධව ක්‍රියා කරන්නේ අඳුරු බලවේග, යක්ෂ ආත්ම. ඒ අය ඔබට විරුද්ධව ක්‍රියා කරන උන්වහන්සේ කියන්නේ මමත් එයාට විරුද්ධව සිටින්නටයි යන්නේ. ඔබගේ වචන හරි ලෙස පාවිච්චි කරන්න ඔබ උන්වහන්සේට ඇහුම්කන් දෙන්න ශුද්ධාත්ම වහන්සේට දුක් නොදී ඔබ ස්ථීරව සිටින්න.
ඔබේ ගමන ඔබ ස්ථීරව තබන්න. ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති වේවා. ඔබ වහන්සේ මට දී තිබෙන මේ ආරක්ෂාව නිසා ස්තුතියි. ඔබ වහන්සේ මට දී තිබෙන සුවය නිසා ස්තුතියි. අපි නැවත හරවමු මුන් ගණන් කතාවේ පොතට 13 වෙනි පරිච්ඡේදයට. මේ සෙනග තවමත් කතා කරනවා. සමහරක් වෙලාවට කට පියන්න කියලා කිව්වොත් නොහැදිලිකාරකමේ මිනිස්සු කට පියන්නේ නැහැ. ඇදහිල්ල මිනිස්සුනේ ඉතින් කියන්නේ කන්නේ කතා කරපු දේ ඕනෑ මට ගානක්වත් නැහැ කියලා. කියන්න දෙයක් නැහැ සමහරක් වෙලාවට ඉතින් ඒගොල්ලන්ට ඒ ගායට තියෙන බොහෝ දේවල් කියා දෙන්න. අපි දැක්කා විස්තර සහිතව අපි කියා දෙන්න මොකද්ද අපි දැක්කී කියලා. නොහැදිලිකාරකමේ ජීවත් වෙන අය, බියෙන් ජීවත් වෙන අය, කනස්සල්ලෙන් ජීවත් වෙන අය, කිසි බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙන අය, එයා ගැන කිසි විශ්වාසයක් තබන්න බෑ. ඒගොල්ලෝ නිතරම කතා කරගෙන යන්නේ. ඒගොල්ලෝ කට පියන්නත් බෑ. ඉතින් මේ ඇදහිල්ලේ මිනිස්සයා කට පියන්න හැදුවා. ඒත් ඒක ආයි පරක් පටන් ගත්තා 31 වෙනි පදයේ සිට. 27 වෙනි පදයේ සිට ඒගොල්ලෝ කතා කළා. 29 වෙනිකන් 30 වෙනි පදේ අපි දකිනවා කාලෙබ් කතා කළා. එයා කට පියන්නේ කියලා කිව්වා. ඒත් ආයි 31 වෙනි පදේ ඉඳන් ආයි පරක් පටන් ගත්තා. බලමු 31 වෙනි පදේ එයා කිව්වේ මේ සෙනග අපට වඩා බලවන්තයි කියලා. 32 වෙනි පදේ අපි කියමු. ඔහු තමුන් සෝදිසි කළ දේශය ගැන ඊශ්‍රායල් පුත්‍රයන් අතරෙහි නරක ප්‍රවෘත්තියක් පතල කරමින් අප සෝදිසි කරන්නට ගිය දේශය නම් වැසියන් නාස්ති කර දමන දේශයක්ය. ඔව් වැසියන් නාස්ති කරන දේශයක්. ඒ කියන්නේ ඒ තරම් භයානක මිනිස්සු එතන ඉන්නේ. ඒ තරම් භයානක මිනිස්සු. දැන් මේ මොකද්ද? කතා 1 2 කරලා කියන්නේ මේගොල්ලෝ. තව වැඩියෙන් කියනවා. එයාට කටට එන හැම දෙයක්ම දැන් කියන්න පටන් ගන්නවා. කොහොම හරි උත්සාහ කරන්නේ මේ දේශයට අපට යන්න බෑ. කීයටත් බෑ අපට ඇදහිල්ලෙන් ජීවත් වෙන කීයටත් බෑ දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරන්න. අපි හොඳටම දන්නවා දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන් උන්වහන්සේ වරද්දගෙන නැහැ තිබෙන්නේ. නැත්තම් මෝසස් ඔබ තමයි අපේ නායකයා. අපි ඔබට ගහ ගාලා ඔබ මරා දානවා. ඔබ අපව මේ ස්ථානට ගෙනා වඩා හොඳයි. අපි ඒගොල්ලෝ නිතරම කියමු මොකද අපි වඩා හොඳයි මිස්රේ සිටියාම. අපි හිටියේ වහලුන් හැටියට එතන මොකක් කරේ අපිට දුන කන්නේ කියලා. නමුත් ඒගොල්ලෝ කල්පනා කළේ නැහැ දෙවියන් වහන්සේ කොයිතරම් විශාල දේශයකට උන්වහන්සේ ගෙනෙන්නට යාය තීරණය කළාද. වහලුන් ලෙස සිටිය මිනිස්සු තමාටම නිවසක් කියලා තමාටම වගා කරන්න පුළුවන් ස්ථානයක් කිරි සහ පැණි වලින් උතුර යන දේශයක්. ඒ තරම් ආශිර්වාදලත් ස්ථානයකට ගෙනෙන්නට ගෙන ආව. නමුත් ඒගොල්ලෝ විශ්වාස කරේම නැහැ. ඒගොල්ලෝ කිව්වේ මෙන්න අපිට නම් මේ දේශය අපි විමසා බැලුවා. නමුත් ඒගොල්ලෝ ගෙනාවේ මේ නපුරු ආරංචිය. නපුරු ආරංචිය කොහෙන්ද එන්නේ ඇත්තටම? නපුරාගෙන්. හරි පහසුයි ඒක. නපුරු ආරංචිය එන්නේ නපුරාගෙන්. ඉතින් නපුරා මෙයාගේ සිත් වලට කවන්න පටන් ගත්තා. ඒ ගිය වෙලාවේ ඉඳන්ම නපුරා කවන්න පටන් ගත්තා. ගිහිල්ලා මෝසස්ට කියන්න මුළු ඊශ්‍රායල් සෙනඟට ඇහෙන්නම කියන්න. මේ දේශයට නම් එන්න එපා. මේක මහා භයානක දේශයක්. ඔගොල්ලෝ කාලදායි. මේගොල්ලෝ මේ මිනිස්සු කන මිනිස්සු. ඔබට යන්න බෑ. ඔබට කොහෙත්ම කිසිසේත්ම බෑ මේ දේශයේ කිසිම දෙයක්. ඔබ ගිහිල්ලා නම් එන්න පුළුවන්. ගිහලා පළ ටිකක් වල මුලදී ගන්න පුළුවන්. ඇවිල්ලා අරන් එන්න පුළුවන්. නමුත් හිතන්න එපා එතන ගිහිල්ලා ඔබට පදිංචි වෙන්න පුළුවන් කියලා. එහෙම හිතන්නත් එපා. දෙවියන් වහන්සේ ඇත්තටම උන්වහන්සේ අපට උරුමකාරයන් කර තිබෙන්නේ. ඔබ උරුම කරගන්න ඔබගේ දේවල්. යක්ෂයා කියන්නේ නැහැ ඔබට උරුම කරගන්න බෑ. ඔබට ඕනනම් මිලදී ගන්න ඒවා. ඔබට උරුමයක් නැහැ. ඔබට මේ දේශයේ උරුමයක් නැහැ. මේ පොළොවේ ඔබට උරුමයක් නැහැ. මට උරුමයක් තිබෙන්නේ. මගේ ජයග්‍රහණය මගේ උරුමයයි. මගේ සුවය මගේ උරුමයයි. මගේ සඵලත්වය මට උරුමයක් වශයෙන් තිබෙන්නේ. හැම දෙයක් මට උරුමයක් වශයෙන් තිබෙන්නේ. නෑ ඔබට මිලදී ගන්න වෙයි. නැහැ අපි මිලදී ගන්නට යන්නේ නැහැ. අපි කියන්නේ මේක මං උරුමකාරයෙක්. ඉතින් ඒ අය ගෙනාපු නරක ආරංචි. දෙකටම කියව 33 වෙනි පදේ. එහි අප විසින් දක්නා ලද සෙනග සියල්ලෝම බොහෝ උස මහත ඇති මිනිස්යෝය. බොහෝ උස මහත ඇති මිනිස්යෝ. හරි. බලන්න කොයිතරම් සුභාරංචි. ඒක සුභාරංචිත් දෙගොල්ලෝ ගේන්නේ මෙතනට. සුභාරංචියක් නෙවෙයි නපුරු ආරංචියක්. එයා නිතරම කතා කරන්නේ එයාගේ තියෙන ඒ යෝධයන් නැත්තම් ඒ සතුරු හමුදාව කොයිතරම් බලවන්තයිද කියලා කතා කරන්නේ. ඒ දේවල් තමයි ඒගොල්ලෝ නිතර කතා කරන්න පටන් ගත්තේ. දෙකටම කියවමු.
එහි යෝධයන්ගෙන් පැවත එන ආනාග්ගේ පුත්‍රයන් වන යෝධයන් දුටිමුව. අප පළඟැටියන් මෙන් අපටම පෙනුනේය. එසේම ඔවුන්ටත් අප පෙනුනේයයි කීවෝය. බලන්න කොයිතරම් දෙයක්ද. මම කල්පනා කරේ ස්වාමීනි එයයි කියන්නේ අපි අපටම පළඟැටියන් හගේ පෙනෙන්නේ ඒ අයටත් පෙනෙන්නේ අපි පළඟැටියන් කියලා. අපට පෙනෙන්නේ ඒ අය බලපුවම අපි පළඟැටියන් ඒ අය අපි දිහා බලන විට දකින්න පළඟැටියන් කියලා. මේ බලවත් සේනාව දෙවියන් වහන්සේගේ සේනාව ගැන තමා කොයිතරම් පහත් විදියට සිතනවාද? කොයිතරම් පහත් ලෙස සිතනවාද? ඔබ හිතන්නේ සමහරක් වෙලාවට අපි හිතන්නේ අපි මේ ලෝකේ අනාථයන් හැටියට සිටින්නේ. ඔබ අනාථයෙක් නෙවෙයි, ශුද්ධාත්ම බලය ඔබ තුල වාසය කරනවා. ශුද්ධාත්ම බලය ඔබ තුල වාසය කරනවා. මේ ලෝකේ සිටින තැනැත්තට වඩා ඔබ තුල වාසය කරන තැනන් වහන්සේ බලවන්තයි. ඔබ තුල බලවන්තයි. ඉතින් මේ පළඟැටි ස්වභාවයක් ඇතුව ඔබ ජීවත් වෙන්න එපා. ඒ පළඟැටි මනසක් ඇතුව ජීවත් වෙන්න එපා. අපි පළඟැටියෝ නැහැ. අපි රජුන්ගේ දූ දරුවන් හැටියටයි සිටින්නේ. මගේ ස්වාමින් වහන්සේ මාව මුදවා ගත්තේ තවත් පළඟැටියෙක් මෙන් ජීවත් වෙන්නට නොවේයි. තවත් නොවටිනා කෙනෙක් මෙන් ජීවත් වෙන්නට නොවේයි. තවත් මේ ලෝකේ වාතාවරණයට බය වී ජීවත් වෙන්නට නොවේයි. දකින හැම දෙයක් ගැන මට වාර්තාවක් තිබෙනවා. ඒවා එකතු කරගන්නවා මං. ගෙදර ගිහිල්ලා ඔක්කොම මං හලන්න පටන් ගන්නවා ඔක්කොම. අනේ ආර්ය දැක්ක මං මේ පුද්ගලයා දැක්ක හරි භයානකයි. මං අද දැක්ක මේ දේ අහවලා මට මේ දේවල් කිව්වා. අනේ මන් දන්නේ කොහෙද ඔබට බයිබලයක් කියවන වෙලාවක් හම්බ වෙන්නේ? වචනේ මෙනෙහි කරන්න වෙලාවක් හම්බ වෙන්නේ කොහෙද? ඔබගේ මනස පිරලා තිබුණා නම් බිය දේවල් වලින් කොහොමද අපට පුළුවන්කමක් තිබෙන්නේ? ඉතින් මේ වචනයෙන් අපට පැහැදිලිව පෙනෙන්නේ කාගේ වාර්තාවද පිළිගන්නේ කියලා. දෙවියන් වහන්සේගේ වාර්තාවද නැත්නම් යක්ෂයාගේ වාර්තාවද? යක්ෂයාට හොඳ මාර්ග තිබෙනවා අපට වාර්තාගෙන දෙන්න. උත්සාහ කරන කොහොම හරි බලාහත්කාරකමෙන් අපට නපුරු වාර්තාගෙන දෙන්න. නමුත් සුභාරංචිය ඔබට අසන්නට ඕන නම් ඒක ඔබගේ තෝරා ගැනීමක්. සුභාරංචිය ඔබට අසන්නට ඕන නම් ඒක තෝරා ගැනීමක්. සුභාරංචිය නිකාම නිකන් ඔබට එන්නේ නැහැ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවමානයි කියලා ඔබට ඇහෙනවද පුවත්පත්වල? නෑ, ඇහෙන්නේ නැහැ. මේ තරම් සෙනගක් අද මිය ගියා. මේ තරම් සෙනගකට අද මේ තරම් රෝගාතුර සිටින මිනිස්සු. නෑ, යේසුස් වහන්සේ ජීවමානයි කියලා ඔබට අහන්නට ඕන නම් එන ඔබ තෝරගන්නට ඕන. ඔබගේ තෝරා ගැනීමක් හැටියට ඔබ කියන්න ඕන. ඔව් ස්වාමිනී, මම අසන්නට යන්නේ යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ. උන්වහන්සේ ස්වාමින් වහන්සේ නම් එනම් අහස පොළොව මව් තනන් වහන්සේගෙන් තමයි මට උපකාර තිබෙන්නේ. මට උන්වහන්සේගේ උපකාර තිබෙනවා නම් එනම් මම කවදාවත් බය වෙන්නේ නැහැ. තැති ගන්නෙ නැහැ. මට හේතුවක් නැහැ බියෙන් ජීවත් වෙන්න. මං තෝරගන්නවා ස්වාමීන් වහන්සේගේ ඇදහිල්ලේ වාක්‍යයෙන් ගමන් කරන්න. අනේ අර මිනිස්සයා මාදියා රවල බලනවා. අනේ අර මිනිස්සයා මාදියා අමුතු විදිහට බලන්නේ. මේ මිනිස්සයා මොකක් හරි මට සමහරක් කරන්නේ මිනිස්සයා මොකක් හරි කොඩි විනයක් කරලා තියනවද දන්නෙත් නැහැ මට. නෑ, මේ මිනිස්සයාට කොඩි විනයක් කරන්න බෑ. ඔබ විශ්වාස කරන්නේ නැත්තම්. ඔබ විශ්වාස කරනවා නම් එහෙනම් සමහරක් කිට ඒක ඇතුල් වෙන්න පුළුවන් ඔබේ ජීවිතේට. නමුත් ඔබ කියනවා මට විරුද්ධව කිසි අවියක් සඵල වන්නේ නැහැ. ඒ මනුස්සයා මාදියා කොච්චර රවල බැලුවත් හරි ඒ මනුස්සයාට එපා වෙයි. ඒට හේතුව මා තුළ වාසය කරන ප්‍රේමයේ බලය, ඒ කෙනා තුළ තියෙන බිය ආත්මයට වඩා බලවන්තයි. මාගේ ප්‍රේමයේ ආත්මය බය දුරු කරයි. මාගේ ප්‍රේමයේ ආත්මය බය දුරු කරයි. හාලෙලූයා. අපි සෑම කෙනෙක් නැගිට සිට අපි මොහොතක් උන්වහන්සේට ප්‍රශංසා කරමින් අපි ගිවිසුම භෝජනයට ඇතුල් වෙමු. දෙවියන් වහන්සේගේ පොරොන්දු මෙවැනි කාලවල වල අපට අත්‍යවශ්‍යයි. අපි හිතන දෙයටත් වඩා, අපි හිතන වේලාවටත් වඩා අපට කාලේ ඇත්තටම අපට විශේෂම කාලය අපි දෙන්නට ඕන දෙවියන් වහන්සේගේ වචනය සමග. ඒ නිසා ඒ කාලේ අපි හරි ආකාරව දෙන විට අපට කියන්න පුළුවන් ස්වාමිනී ඔබ වහන්සේගේ වචනේ මෙසේ ලියා තිබෙනවායි කියා.
ලියා තිබෙන වචන අපි හරි ලෙස දන්නවා නම් එනම් ඕනම වෙලාවට සතුරා සිතුවිලි අදහස් ගෙනාපුවම අපි කියන්නේ ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති වේවා. යක්ෂයා මෙසේ ලියා ඇත. මෙසේ ලියා ඇත. මෙසේ ලියා ඇත. ලියා තිබෙන දේවල් ඔබගේ සිතට දමා ගන්න. ලියා තිබෙන දේවල් ඔබගේ තොල්වල තබන්න. ලියා තිබෙන දේවල් ඔබ ප්‍රශංසාවෙන් ගීතිකා ගායනා කරමින් ඒ පොරොන්දු ප්‍රකාශ කරන්න. ඒට හේතුව ඔබත් මමත් පොරොන්දුවේ දරුවෝ. ආමේන්. 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 අපි ගිවිසුම් භෝජනයට සහභාගී වෙමු. ස්වාමිනී හලෙලූයා. අපි විශ්වාස කරමු ඒ බැටළු පැටවානන්ගේ ලේ වලින් අපි ජයගත්තා වූ සෙනගයි අපට එරෙහිව පැමිණෙන වචන කතා කරන වචන අපි බල රහිත කරමු. අපි කියමු ස්වාමිනී දහසක් මා අසලින් වැටුණත් දස දහසක් මාගේ දකුණු අතින් වැටුණත් ඔබ වහන්සේගේ වචනේ කියනවා ස්වාමිනී මාව ආරක්ෂා කරන්නව තැනන් වහන්සේ ඔබ වහන්සේ මන්ද ඔබ වහන්සේ මා සමග කිවිසුමක් ඇති කරා ස්වාමිනී. ඒ කිවිසුමේ ලේවල බලය මම විශ්වාස කරනවා ස්වාමිනී. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ස්තුතියි ස්වාමිනී. අප ජයගෙන ඇත්තේ යේසුස්ගේ ලේ තුලින්. අප ජයගෙන ඇත්තේ බැටළු තුමන්ගේ ලේ තුලින්. අප හට එරෙහිව නැත කිසි අවියක්. එරෙහිව නැත කිසි අවියක් සඵල වන්නේ. අප ජයගෙන ඇත්තේ යේසුස්ගේ ලේ තුලින්. අප ජයගෙන ඇත්තේ යේසුස්ගේ ලේ තුලින්. අප ජයගෙන ඇත්තේ බැටළු තුමන්ගේ ලේ තුලින්. අප හට එරෙහිව නැත කිසි අවියක්. එරෙහිව නැත කිසි අවියක් සඵල වන්නේ. අප ජයගෙන ඇත්තේ යේසුස්ගේ ලේ තුලින්. මට එරෙහිව දිව් පැන නැගුණත් මා ප්‍රිය නොවේ. දහසක් මා අසලින් වැටුණත් මා වෙතට නොවේ. යේසුස් හිමි අධිපතිතුමන්ගේ ආලෝක බලහිමි. හිමි නාමය පසසන විට එතුම් සටනට නැගී සිටී. අප ජයගෙන ඇත්තේ යේසුස්ගේ ලේ තුලින්. අප ජයගෙන ඇත්තේ බැටළු තුමන්ගේ ලේ තුලින්. අප හට එරෙහිව නැත කිසි අවියක්. එරෙහිව නැත කිසි අවියක් සඵල වන්නේ. අප ජයගෙන ඇත්තේ යේසුස්ගේ ලේ තුලින්. මට එරෙහිව දිව් පැන නැගුණත් මා ප්‍රිය නොවේ. දහසක් මා අසලින් වැටුණත් මා වෙතට නොවේ. යේසුස් හිමි අධිපතිතුමන්ගේ ආලෝක බලහිමි. හිමි නාමය පසසන විට එතුම් සටනට නැගී සිටී. ස්තුති වේවා ස්වාමිනී. ඔබගේ වචනේ අපේ ස්තුති ස්වාමිනී. හලෙලූයා. ස්තුති වේවා. ස්තුති ස්වාමිනී. අහස පොළොව මවපු තැනන් වහන්සේ මේ ලොවට පැමිණ පරාජිත අපස් සමග ගිවිසුමකට ඇතුල් වුණා. මේ ගිවිසුමත් සමග අපේ එකඟතාවයකට ආපු නිසා යේසුස් වහන්සේ අපගේ ස්වාමීන් ලෙස පිළිගත්ත නිසා අපි මේ ගිවිසුමට ඇතුළත් වී සිටින්නේ. ඒ පමණක් නොවේ දිනපතා අපි
ගිවිසුම මෙනෙහි කරමින් අපගේ අයිතිවාසිකම් අපි මෙනෙහි කරමින් අපට උරුමයක් වශයෙන් තිබෙන දේවල් මෙනෙහි කරමින් ඒ පොරොන්දු රාශියක් තියෙද්දී අපි ඒවා මෙනෙහි කරමින් තවත් අපට පරාජය ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. අපට තිබෙන්නේ ස්වාමිනී ඔබ වහන්සේ බොරු නොකියන දෙවියන් වහන්සේ. ඔබ වහන්සේගේ වචනයට ඔබ වහන්සේ කවදාවත් බොරු කියන්නේ නැහැ ස්වාමිනී. ඔබ වහන්සේ පැවසු දේ ඔබ වහන්සේ ඉෂ්ට කරන බව මම විශ්වාස කරනවා. ඔබ වහන්සේගේ ජීවමාන වචනය තුලින් මාව ඔබ වහන්සේ ආරක්ෂා කරන බව මම විශ්වාස කරනවා. මට යක්ෂයා සමග ගිවිසුමක් නැහැ. මරණය සමග ගිවිසුමක් නැහැ. අපාය සමග ගිවිසුමක් නැහැ. වාතාවරණය සමග මට ගිවිසුමක් නැහැ. මට තිබෙන්නේ ස්වර්ගය සමග ගිවිසුමයි. මට ජීවනය සමගයි ගිවිසුම තිබෙන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ග ලේබලින් උන්වහන්සේ මා සමග ගිවිසුමකට ඇතුල් වී සිටින්නේ. මම යක්ෂයාගේ බොරුව තවත් විශ්වාස කරමින් ජීවත් වෙන්නේ නැහැ. මට ඕනේ නැහැ යක්ෂයාගේ විස්තර. මට ඕනේ නැහැ නොහැදිලි කාරකමේ විස්තර. මට ඕනේ නැහැ බිය සුළුභාවයේ තිබෙන ඒ අවංකභාවය. මට ඕන එක දෙයක්. ස්වාමිනී ඔබ වහන්සේගේ වාර්තාවේ කුමක්ද සඳහන් කර තිබෙන්නේ? ඒ බිය වාර්තාව කොයිතරම් අවංක වෙන්නට පුළුවන්, හරි වෙන්නටත් පුළුවන්. නමුත් මම ඒක ප්‍රතික්ෂේප කරමින් මම තෝරගන්නවා ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනය සමග එකඟ වී මේ ජීවිත ගමන් කරන්න. ඔබ වහන්සේ කරුණාවේ දෑතට අපි සිදු දෙනා බාරයි ස්වාමිනේ. ස්වාමිනේ මම විශේෂයෙන්ම යාත්නා කරන සෑම කෙනෙක් වෙනුවෙන් මේ ස්ථානයේ ඒ වගේම නරඹනාය වෙනුවෙන් ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දූ දරුවන් පසුවත් නරඹන්නේ ඒ වගේම අපි ආය වෙනුවෙන් අපි යාත්නා කරමු විශ්වාස කරනවා ස්වාමිනේ අපි ගිවිසුමේ දරුවෝ අපි අසරණව සිටින නොවේ අපි ගිවිසුමේ දරුවෝ ස්වාමිනේ ඔබ වහන්සේගේ මහත් වූ ගිවිසුම ඔබ වහන්සේ කුරුසේදී අප වෙනුවෙන් ඔබ වහන්සේ කුරුසපත් වී අපගේ ශාපය දරාගෙන ස්වාමිනී අපව ආශිර්වාද ලද්දන් කර බව අපි විශ්වාස කරනවා. ඔබ වහන්සේ කරුණාවේ දයාවට සෑම කෙනෙක්ම බාරයි ස්වාමිනී. දිව්‍යමය සුවය ඔබ වහන්සේ අපට දී තිබෙන බව අපි විශ්වාස කරනවා. සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත්. නමුත් ස්වාමිනී අපි ඒක ප්‍රතික්ෂේප කරමින් ඔබ වහන්සේගේ වචනය විශ්වාස කරනවා. ස්තුති ස්වාමිනී. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන් ආමේන්. අපි එකට සහභාගී වෙමු. ස්තුති වේවා ස්වාමිනී. 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 ඔබ වහන්සේගේ වචනේ යවා ඔබ වහන්සේ අපව සුව කළ බව අපි විශ්වාස කරනවා. සැබෑ වචනේ තේරුම් අරගෙන සැබෑ වචනේ දැනගත්තයින් පසුව ඔබ වහන්සේ අපට පොරොන්දු වී තිබෙනවා නිදහස, සුවය, ආරක්ෂාව. මම යාත්නා කරන සෑම කෙනෙක් වෙනුවෙන් ස්වාමිනී රෝගාතුරව සිටින වේදනා සහිතව සිටින වෙලාවේදී මේ මොහොතේදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයෙන් මං අණ කරනවා සම්පූර්ණයෙන්ම සුවපත් වී නිදහස් වෙන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් මං අණ කරනවා සෑම බය අඩුකමේ ආත්මයකට දුරු වී යන්නේ කියලා. ස්වාමිනේ ඔබ වහන්සේගේ ජීවනය ගලා යමින් හිස පටන් පාද පතුල දක්වා ස්වාමිනී ඔබ වහන්සේගේ ආලේපයේ ගමන් කරමින් ඔබ වහන්සේ එක එක්කෙනාව සුව කරමින් සිටින්නේ ස්වාමිනී. අපි අහම්මෙන් නොවේ මේ ස්ථානට ආවේ, අහම්මෙන් නොවේ මේව නරඹන්නේ. නමුත් ඔබ වහන්සේගේ සැලැස්මක් තිබෙනවා දවසේදී අපගේ ජීවිත වෙනස් කරන්න. අපට ඔබ වහන්සේ ශාරීරික සුවයත්, මානසික පීඩනෙන් නිදහසත්, ඒ වගේම ආත්මෙන් නව මිනිසෙක් වෙන්නට ඔබ වහන්සේ අපට අවස්ථාවක් දී තිබෙනවා. ස්තුති වේවා. ස්තුති වේවා. ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කවදාවත් ඔබේ ජීවිතේ පිළිගත නැති කෙනෙක් නම් ඔබට කියන පුළුවන් වහන්සේට ආරාධනා කරන්න. ස්වාමිනී මා තුළට වඩින්න. යේසුනී මා තුළට වඩින්න. මං යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ කියා විශ්වාස කරනවා. යේසුස් වහන්සේ මං වෙනුවෙන් මැරුණු බව මං විශ්වාස කරමින් යේසුස් වහන්සේ මලවුන්ගේ නැගිටිනු බව මං විශ්වාස කරනවා.
ස්වාමිනී අද දවසේදී ඔබ වහන්සේ ශුද්ධ බලෙන් මාව පුරවා දේව දරුවෙක් කරන නිසා මම විශ්වාස කරනවා. ස්තුතියි ස්වාමිනී ඔබ වහන්සේගේ ශුද්ධාත්ම බලෙන් මාව පුරවා දේව දරුවෙක් කළ බව මම විශ්වාස කරනවා. හලෙලූයා හලෙලූයා. ස්තුති වේවා. ස්තුති ස්තුති ස්තුති. හලෙලූයා ප්‍රශංසා වේවා. ගෞරවය වේවා. මහිමය වේවා. හලෙලූයා. ඔබට පුළුවන් ඔබගේ දසයෙන් කොටස් දීමනා ගෙන එන්න මේ අවස්ථාවේදී දසයෙන් කොටස් දීමනා ගැන ඔබ සලකනට අවශ්‍ය කරන මෙන්න මේ විදිහටයි ස්වාමිනී මගේ දීමනා මගේ දසයෙන් කොටස් ඔබ වහන්සේට නමස්කාරයක් වෙන මම ගෙන එන්නේ සතුටු සිතින් මම ගෙන එන්නේ මගේ දසයෙන් කොටස ඒ වගේ මගේ දීමනාවන් මම සතුටු සිතින් ගෙන එන්නේ ඒට හේතුව මම විශ්වාස කරනවා මම සතුටු සිතින් ගෙන එන්නේ මොන හේතුවක්වත් නොවේ මම දන්නවා ස්වාමිනී මම දෙන එකෙන් නැවත ඔබ වහන්සේ මගේ ජීවිතයට එක හරවා ආශිර්වාදයකට ගෙනෙන බව. ඒකයි මගේ විශ්වාසය. ලියවිල්ලේ කවදාවත් අපට කියා දීලා නැහැ අපි දසෙන් කොටස් දෙන එකේ අපට කවදාවත් ඒක අපට අලාභයක් වෙයි කියලා. උන්වහන්සේ කියන්නේ ස්වර්ගයේ කවුළු උන්වහන්සේ අප වෙනුවෙන් විවර කරනවායි කියලා. ඒ විවර කරන ස්වර්ගයේ කවුළු විවර කරමින් උන්වහන්සේ අපට ආශිර්වාදය අපේ ජීවිතයට ගෙනෙනවායි කියලා. ඉතින් ඔබ ගෙනෙන විට විශ්වාස කරන්න ස්වාමිනී මගේ දසෙන් කොටස් මම දෙන එකෙන් ඒක මගේ ජීවිතේ ආශිර්වාදයකටයි හැරෙන්නේ. හලෙලූයා. හලෙලූයා ස්තුති ස්වාමිනී. හලෙලූයා මහන්සිය අපව මිදුවා වූ දෙවියන් වහන්සේ. අපි කියමු ස්වාමිනී ලේවල බලයෙන් අපට ආරක්ෂාව තිබෙනවා. මිදීම තිබෙනවා. හලෙලූයා. සමිතුතුර මිදුනාවුවයපි සමිතුතුර මිදුනාවුවයපි සමිතුතුර මිදුනාවුවයපි සමිතුතුර මිදුනාවුවයපි ඔබිලි නප මිදුවේ ඔබේ වචනේ අප මිදුවේ ඔබේ නාමයෙන් අප මිදුවේ සමිඳුන්ගේ මලයෙන් අප මිදුනේ සමිඳුතුර මිදුනාවුමය අපි සමිඳුතුර මිදුනාවුමය අපි සමිඳුතුර
ආදර දෙවියනි ඔබ වහන්සේට ස්තුති වේවා. ස්වාමිනේ ඔබ වහන්සේගේ පොරොන්දු රාශියකින් ඔබ වහන්සේ අපව ධෛර්යමත් කරා, ශක්තිමත් කළා. ස්වාමිනේ අපිට ඉදිරියට යන්නටයි ඔබ වහන්සේ නිතරම පවසා තිබෙන්නේ. ස්වාමිනේ සුභාරංචි වචනේ විශ්වාස කරමින් ඉදිරියට ගමන් කරන්නටයි ඔබ වහන්සේ අපව කැඳවා තිබෙන්නේ. ස්වාමිනේ ඔබ වහන්සේගේ ඇදහිල්ලේ වාක්‍යයෙන් ස්වාමිනේ අපි දිනපතා ජීවත් වී ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනේ පොරොන්දු අපි තදින් අල්ලාගෙන ප්‍රකාශ කරමින් ස්වාමීන් වහන්සේ ඉදිරියට ගමන් කරමින් ස්වාමිනේ ජයග්‍රාහී සෙනගක් ලෙස ස්වාමිනේ අපි ආශිර්වාද රැසෙනගක් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපගේ දෑත් වලට ඔබ වහන්සේ දමා තිබෙන ඒ සිළු යහපත් දේවල් නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනේ. ඔබ වහන්සේ අපව ආලේප කර තිබෙනවා ස්වාමිනේ. මේ සිටින සෑම කෙනෙක් ඔබ වහන්සේ ආලේප කර තිබෙන්නේ ඒ අය තුලින් ස්වාමීන් වහන්සේ බොහෝ අයට ආශිර්වාදයක් වෙන්න. රෝගාතුර සිටින අය වෙනුවෙන් ගිහිල්ලා එයා වෙනුවට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ එයා වෙනුවෙන් යාත්නා කරන්නටයි එයා නිදහස් කරන්නටයි ඔබ වහන්සේ අපව ආලේප කර තිබෙන්නේ. ඒ වගේම ස්වාමිනේ ඔබ වහන්සේ කරුණාව දෑතට සෑම කෙනෙක් බාර අපි විශ්වාස කරනවා. ඔබ වහන්සේගේ පොරොන්දු ප්‍රකාරයට ස්වාමීන් වහන්සේ ස්වර්ගයේ කවුළු විවර කරමින් ඔබ වහන්සේගේ ආශිර්වාදේ ගලායන්ට ඔබ වහන්සේ සලස්වා තිබෙනවා කියලා. කිසිම අගහිඟකමක් නැතුව හැමදේම පූර්ණ වී පුදුමාකාර ලෙස ඔබ වහන්සේගේ සැපවීම සිදු වෙනට යන්නේ මේ කාලයේදී. පුදුමාකාර ලෙස ස්වාමීන් වහන්සේ පුදුමාකාර ලෙස ස්වාමිනී ඔබ වහන්සේට මාර්ග කීපයක්ම තිබෙනවා ස්වාමීන් වහන්සේ. එක මාර්ගයකට අපි ස්වාමීන් වහන්සේ සීමා කරන්නේ ඔබ වහන්සේට මාර්ග කීපයක්ම තිබෙනවා ඔබ වහන්සේගේ සෙනගට ආශිර්වාද කරන්න. ඒ නිසා ඒ ආශිර්වාදය අපි කතා කරනවා. ඒ සඵලත්වය අපි කතා කරනවා ස්වාමීන් වහන්සේ. කිසිම අගහිඟකමක් නැතුව සම්පූර්ණ හැමදේම පූර්ණ වී ජීවත් වෙන්නට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දී තිබෙන කරුණාව නිසා ස්තුතියි. යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන්. ආමේන් ආමේන්. සෑම කෙනෙකුට යේසු පීඨයි. ඊළඟ සතියේත් අපි හමු වෙමු නැවත.